අද 2022 අලුත් අවුරුද්දක ජනවාරි 9 වෙනි ඉරිදා අපි මේ හැමදෙනාම සූදානම් වෙලා ඉන්නේ 71 වෙනි ආධුනික පිරිස සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සඳහායි. ඒ සඳහා නිසන්වනය නියෝජනය කරමින් මේ ධර්ම සභාවට වැඩම කර සිටින නමකයන් අවසරයි ගෞරවනීය හොමකම ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලා මම පාද නමස්කාරයෙන් මේ ධර්ම සභාවට පිළිගන්නවා. ඒ වගේම වික්සලා තාක්ෂණය හරහාත් Zoom තාක්ෂණය හරහාත් මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාමත් මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ වැඩසටහනේ මුල් පියවර විදිහට අපිට තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් කරන අනුශාසනාවට සමන් දීමයි. අපි හැමදෙනාටම අනුකම්පාවෙන් අනුශාසනාවක් පවත්වන ලෙස මම පාද නමස්කාරයෙන් යුතුව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මන්නමස්සන්ති තේ විජ්ජා සබ්බේ බුම්මා ච කත්තියා චතරෝ ච මහරජා තිදසා ච යසස්සිනෝ අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචරිය පරායනේ යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පොසෙන්ති තන්නමස්සාමි මාතලීති. සාදු සාදු සාදු. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි හැම දිනාටම සුබ නව වසරක් කියලා අපිට පටන් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි උදා වෙලා තියෙන්නේ. මොකද අද 9 වෙනිදා වුණාට මොකද අවුරුද්දේ පළවෙනි වතාවට මේ පිරිස හම්බ වෙන්නේ අද තමයි. එතකොට නිකන් අර ගිය සතියේ කියා ගන්න බැරි වුණු හිතේ අමාරුකුත් පොඩ්ඩක් ටිකක් තියුණා වගේ කියලා මට හිතුණා. ඒ වගේ අවස්ථාවක් මග ඇරුණාම අර නිකන් හිතේ තියෙන ටික කියා ගන්න විදියක් නැති වුණාම පොඩි අවුලක් මතුවලා එනවා. කොහොම හරි කමක් නැහැ. ඉතින් අපි බලමු අද ලැබිච්ච අවස්ථාවෙන් ඒ හිර වෙලා තිබුණ ටිකත් එක්ක මොනවා හරි ටිකක් කියලා නිදහසක් පහසුවක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. අවුරුද්දේ පළවෙනි වරට හමු වෙන්නේ මේ පිරිස. ඉතින් ඒ හමු වෙච්ච අවස්ථාවේ සුබ නව වසරක් පතන ගමන් අපි බලමු මෙන්න මේ නව වසර ඇත්තටම සුබ කරගන්න මොන වගේ වැඩකද මොන වගේ ක්‍රියාදාමයකද අපි යෙදෙන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම කෙනෙක් සුබ පතනවා, ඒ විදිහේ සුබ පැතුම් එක් කරනවා. නමුත් ඇත්තටම ඒ සුබ පැතුම් වලට වැඩිය තමුන්ගේ පැත්තෙන් යම්කිසි ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමය තුලින් තමයි ආන්න නව වසරක් ඇත්තටම සුබ කරගන්න පුළුවන් හැකියාවක් ගැලපිලා එන්නේ. දැන් සමහර විට දැන් මේ තියෙන වටපිටාවත් එක්ක ඔය අවුරුද්ද පටන් ගන්නකොට එහෙම එක පණිවිඩ එනවා. හොඳ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් පණිවිඩ එනවා. අන්න මෙයා ඔබට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරා කියලා. ඉතින් මේ පණිවිඩය දැක්කම සමහරුන්ට නිකන් ලේ බඩ යන ගානට හැඟීමක් මතුවලා ඉන්නේ නැති මේ වෙලා තියෙනවා මදිවට තව සුබ නව වසරකුත් ප්‍රාර්ථනා කරලා කියලා. ඉතින් ඔය වගේ ආවුල් සම්භාරයක් අතරේ ඇත්තටම නව වසරක් සුබ කරගන්න විදිහක් කල්පනා කරොත් ඒක කාගෙන්වත් අර විදිහේ විශේෂිත පුද්ගලයෙක්ගෙන් ලැබෙන සුබ පැතුමකින්වත් එහෙම නැත්නම් වෙන කවුරු හරි දෙවි කෙනෙක්ට යදලාවත් එහෙම මේ නව වසර සුබ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න තමුන් යම් කිසි විදිහක උත්සාහයක් ශක්තියක් යොදාගෙන තමුන් විසින් යම් කිසි ප්‍රතිපදාවක යෙදිලා තමයි මේ නව වසර ඇත්තටම සුබ කරගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් එවැනි වූ සුබ නව වසරක් ඇත්තට ඇති කරගන්න මොකද්ද තියෙන ප්‍රතිපදාව? මොන විදිහේ පිහිටක් ආරක්ෂාවක්ද අපි හොයාගෙන යන්න ඕනි කියන පරීක්ෂණයක් අපි හැමෝටම ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂණය ගැන පොඩි කතා බහක යෙදෙන්න පුළුවන් අවස්ථාවක්. ඒක තේරුම් ගත්තොත් ඒක තමුන්ගේ ජීවිතයට යොදලා බැලුවොත්
ඒ විදිහේ උත්සාහයක් දැරුවොත් අන්න කෙනෙක්ට තේරෙනවා මේ මොන ප්‍රශ්න තියුණත් මේ රට බංකොලොත් වුණත් කන්න බොන්න නැති වුණත් මේ විදිහට තමුන්ගේ ගේගිනි ගත්තත් අම්මා මලත් අන්න ඇත්තටම සුබ නව වසරක් ලං කරගන්න පුළුවන්. ඒක අර විදිහට බාහිරෙන් ලං වෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අභ්‍යන්තරෙන් ලං වෙන දෙයක්. දැන් අපි සාමාන්‍ය ඔය කට්ටිය දකින මොනවද මේ කතරගම යනවා. කතරගම ගිහිල්ලා හොඳ පූජා වට්ටියක් තියලා මොනවා හරි ටිකක් ප්‍රාර්ථනා කරලා එනවා. ඒතර කතරගම යනකොට බස් එකක එහෙම තියෙනවා ඉස්සරහ ගහලා අන්න අමුතු විදිහේ පින්තූර ටිකක්. බුදුහාමුදුරුවෝ මැද්දේ ඉන්නවා. තව දෙවිවරු හතරක් වගේ දෙපැත්තෙන් ඉන්නවා. ඔක්කොම ඉන්නේ එක මට්ටම තමයි. එතකොට අන්න ඔය දකින්න තියෙන චිත්‍රේ හොඳ නිරූපණයක් අන්න ලංකාවේ බෞද්ධයාගේ මානසිකත්වය පිළිබඳ අදහසක් අරගන්න. මොන විදිය හැඟීමකින්ද මේ හිතා ඉන්නේ කියන අදහස ගන්න හොඳ නිරූපණයක් තමයි ඔන්න ඔය බස් එකක තියෙන ඔන්න ඔය පින්තූරේ. අර විදියට ලස්සන බල්බ් පත්තු වෙමින් ඇස් කන වෙන ගානට අමුතු පාට බල්බුත් පත්තු වෙනවා. ඉතින් ඒ බස් වලම නැගලා කට්ටිය කතරගම ගිහිල්ලා ලොකු පූජා වට්ටියක් තියලා අන්න මොනවා හරි දෙයක් අපේක්ෂා කරනවා. සුබ නව වසරක් වේවා කියලා අපේක්ෂා කරනවා. දෙයියෝ මගේ මූණ බලත්වා කියලා අපේක්ෂා කරනවා. අර විදිහට අන්න අර යාතිකාවකින් යම්කිසි සහනයක් ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් ওই විදිහේ දෙවිවරු ඇත්තටම මූණ බලනවාද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ විදිහට හඹාගෙන යන කට්ටියගේ මූණද දෙවිවරු බලන්නේ කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ විදිහට ලොකු පූජා වට්ටියක් 5000 කොලයක් උඩින් තියලා අරන් ගියොත් හරියයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් අපි බලමු යම් පමණකට සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් බෝධියක් වටේ කැරකිලා අන්න බෝ ගහේ මුල් කුණු වෙනකම් මේ දවස්වල අවුල්ලන්නේ නැහැ පෑවිල්ල හින්දා. මුල් කුණු වෙනකම් වතුරක් කළා මොනවා හරි ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් අන්න හරකෙක් බඳින ගානට පිරිත් නූල් බැඳගෙන මොනවා හරි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔය වගේ පැතුම් වලින් ඇත්තටම අපිට සුබ වසරක් සුබ ජීවිතයක් ලං කරගන්න පුළුවන්ද? මේ විදිහට දෙවිවරු ඇඳලා පුදලා සුබම නව වසරක් සුබ ජීවිතයක් ලං කරගන්න පුළුවන්ද? අර විදිහට බුදුරජාණන් වහන්සේ මැද්දේ ඉඳද්දි දෙවිවරු දෙන්නෙක් දෙපැත්තෙන් ඉන්න ධර්මයක්ද මේ ප්‍රකාශ කරන්නේ කියන විමසීමක් කරන්න හොඳයි කියලා මට අද හිතුණා. එන්නේ විමසීම පිළිබඳ හොඳ කතන්දරයක්, ලස්සන කතන්දරයක් කරන්න ඕනේ ප්‍රතිපදාව නියමයට මතුවෙන කතන්දරයක් තමයි අද ඉදිරියෙන් තිබ්බේ. ඉතින් මේ කතාව මොකද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගෙන අපි තව ඉස්සරහට යන්න බලමු. ඉතින් මොකද්ද මේ පිහිට? කොහෙන්ද මේ ඇත්තම ආරක්ෂාවක් ලැබෙන්නේ කියන සැනසීම තමයි තියෙන්නේ. කාවද නියමාකාරයෙන් වැඳිය පිදිය යුත්තේ කියන සැනසීම තමයි මේ කතාවේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ සිදුවීම තියෙන සූත්‍ර දේශනාව ගන්න මේ සක්‍ර දේවතාව ගැන තමයි තියෙන්නේ. එතකොට අපි අහලා තියෙනවා සක්‍ර දෙයියෝ කියන්නේ. ඉතින් ඔය පළවෙනි තියෙන දිව්‍ය ලෝක දෙකට අධිපති කියලා තමයි කියන්නේ. චාතුම් මහරජිගේ තාවතින්සේ ලොක්කා තමයි. එතකොට මෙහෙ ඉන්න බූමාටු කට්ටිය ඉඳලා අහුවෙන්නේ ওই දෙකට තමයි. එතකොට ඔන්න ඔය දෙකේ ලොක්කා. ඉතින් ඒ ලොක්කා අන්න ගමනක් යන්න සූදානම් වෙලා තමුන්ගේ අර රතාචාර්ය මාතලී කියලා අහලා තියෙනවනේ. මාතලීට කියනවා මාතලී මම මෙහෙ යන්සිරි විඳින්න යන්න කැමතියි. ඒක නිසා ඔබ අර 80000ක් යදවපු රතේ සූදානම් කරන්න. මේ දිව්‍යමය රතයක් ගැන තමයි කියන්නේ. ඉතින් ඊට පස්සේ එහෙම කිව්වම මාතලේ ඉතින් ඒ අදාළ කටයුතු කළා. මොන සූදානම් වෙනවා. එතකොට මේ සක්‍ර දේවතාව එළියට බැහැලා අර රතේට නගින්න කලින් මොනවා හරි දිශාවක් බලලා මොනවා හරි අරමුණු කරගෙන අන්න වන්දනාවක් සිද්ධ කරනවා. වන්දනාවක් කරනවා. කාට හරි වඳිනවා. ඉතින් මෙහෙම වැඳහම මාතලී කියනවා දැන් මේ ඔයාට මේ භූමාට දෙවිවරුත් වඳිනවා. ඊට පස්සේ චාතුම් මහරජිගේ යම්කිසි 4 මහා දෙවිවරු ප්‍රමුඛ තව දෙවිවරු පිරිසක් ඉන්නවද? ඒගොල්ලොත් වඳිනවා. ඊට පස්සේ තාවතින්සේ ඉන්න අපිත් ඔයාව තමයි ලොක්කට තියාගෙන ඔයාට තමයි
වැඳ ඉන්නේ. එතකොට එහෙම වැඳුම් පුදුම් ලබන ඔබ කාටද මේ වඳින්නේ කියලා අන්න අර ප්‍රශ්නයක් අහනවා මේ මාතලි. එතකොට එහෙම ඇහුවාම ගාථාවකින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ ගාථාවට පිළිතුරු ගාථාව විදිහට අන්න සක්‍ර දේවතාවා ලබා දුන්නු උත්තරේ තමයි මම අද ඉදිරියෙන් තිබ්බේ. මොකද්ද කියනවා? මන්නමස්සන්ති තේ විජ්ජා සබ්බේ බුම්මාච කත්තියෝ චත්තාරෝච මහරජා තිදසාච අසස්සිනෝ. ඇත්ත තමයි මාතලි මේ විදිහට ත්‍රිවේද ප්‍රාප්ත පොළොවාසීන්ද සියලු ශාස්ත්‍රීයන්ද සතරවරම් දෙවිවරුද ඒ වගේම යසස් ඇති අනිකුත් පරිවාර දෙවිවරුද මාව නමදිත් මට තමයි වන්දනා කරන්නේ කියලා කියනවා. එහෙම කියලා කියනවා අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචර්ය පමායනි. බ්‍රහ්මචර්ය පරායනි. මමද සීල සම්පන්න වූ බොහෝ කලක් එකතු කළ සිල් ඇති බ්‍රහ්මචර්යයේදී ඉන්න පැවිද්දන්ව සකසා වඳිනවා. ඔන්න එතකොට සක්‍ර දෙවියෝ කාටද වඳින්නේ කියන එක තමයි කියන්නේ මේ අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බචිත්තේ වන්දේ බ්‍රහ්මචර්ය පරායනේ. මමත් මෙන්න මේ විදිහට සීල සම්පන්න බොහෝ රාත්‍රී ගානක් බොහෝ කාලයක් එකගගල සිත් ඇති බ්‍රහ්මචර්යයේදී ඉන්න අන්න පැවිද්දන්ව සකසා වඳිනවා. ඊළඟට දෙවනි ගාතාවක් කියන එක තමයි මේ අහගෙන ඉන්න පිරිසට වැඩියම හිත් වදින්න ඕනි ගාතාව. යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලි. පිම් කරන්නා වූ සීලවන්ත වූ උපාසක ගුණයේ පිහිටියා වූ ගෘහස්ත කෙනෙක් දැහැමින් දරුවන් පෝෂණය කරයිද එම්බා මාතලි මම වුන් වඳිමි කියලා ප්‍රකාශ කරනවා. එතකොට යම් කිසි කෙනෙක් ඉන්නවාද ගිහි ජීවිතයක් ගත කරමින් සීලේ පිහිටලා උපාසක ගුණයක් ඇති ගෘහස්තව දැහැමින් තමන්ගේ දරුවන් පෝෂණය කරන යම් කිසි කෙනෙක් ඉන්නවාද අන්න ඒ කෙනාවත් මම වඳිනවා කියලා තමයි මේ සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරන්නේ. එතකොට කාටද මේ වඳින්නේ? අර විදිහට පැවිදි දම් පුරන බ්‍රහ්මචර්යය හැසිරෙන පැවිද්දන්ට මම වඳිනවා. මේ විදිහට බොහෝ කාලයක් පුරන ලද සිල් ඇති බ්‍රහ්මචර්යයක් ඇති ඒ පැවිද්දන් සකසා මම වඳිනවා. ඒ වගේම කියනවා පින් කරන වූ සිල්වත් වූ යම්කිසි උපාසක කෙනෙක් ඉන්නවද ගෘහයක ඒ තැනැත්තා මේ විදියට දැහැමින් දරුවන් පෝෂණය කරනවද අන්න ඒ පුද්ගලයනුත් මම නමස්කාර කරනවා ඒගොල්ලන්ට මම වඳිනවා කියලා තමයි මේ සක්‍ර දේවින්දයා කියන්නේ. ඔන්න එතකොට මෙහෙ කට්ටිය දෙවිවරු පස්සේ ගිහිල්ලා දෙවිවරු වන්දනා කරද්දී අන්න දෙයියෝ වඳින්නේ කාටද කියලා තමයි මේ කතාවේ තියෙන්නේ. දෙයියොන්ගෙන් ගරු මුහුමන් ලබන්නේ කවුරුද කියලා තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් එහෙම කිව්වම මාතලී කියනවා ඔබ වහන්සේ එහෙම নমස්කාර කරනවා නම් මමත් අන්න ඒගොල්ලන්ට নমස්කාර කරනවා. මේ විදියට සිල් ඇති බොහෝ රාත්‍රී ගානක් පුරන ලද බ්‍රහ්මචර්යයක් ඇති පැවිද්දන්ව මම සකසා වඳිනවා. ඒ වගේම අර විදිහේ පින් කරන්නා වූ ගෘහස්ත කෙනෙක් ඉන්නවද සීලේ පිහිටලා දැහැමින් දරුවන් පෝෂණය කරන අන්නේ පුද්ගලයනුත් මම වඳිනවා කියලා අන්න මාතලිත් තමුන්ගේ සද්ධාව තමුන්ගේ එකඟතාවය ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ කතාවක්. එතකොට දෙවිවරුන්ගෙන් උපස්ථාන ලබන්නේ දෙවිවරුන්ගෙන් වැඳුම් ලබන්නේ කවුද කියන විදිහේ කතාවක් තියෙන්නේ. ඉතින් හොඳයි මේ වගේ සමාජයකට අර විදියට දෙවිවරු ඔඩින් තියාගෙන දෙවිවරු රැකමින් අන්න කල් ගෙවන කාලෙක ඒ විදිහ උත්සාහයක් දරන කාලෙක පූජාවත් ටික අරන් ගිහිල්ලා යම් කිසි විදියක ආරක්ෂාවක් පතන කාලෙක අන්න නියම ආරක්ෂාව මොකද්ද? නියමයටම වැඳී අපි දිය යුත්තේ කවුද කියන එක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔය වගේ දේවල් හරි වටිනවා අපිට සමාජයකට. මොකද හේතුව අන්න ගොඩක් දුරට මේ වැඳුම පිළිබඳ අපේ හැඟීමක් නැහැ. දැන් මම වුණත් පොඩි කාලේ අවුරුදු 6 7 වගේ ඉඳලා අවුරුදු 10ක්ද 12ක්ද මන් දන්නේ අපේ අම්මා අරන් ගිහිල්ලා අන්න පත්තිනි මෑණියන්ට බාර කළා.
තියෙනවනේ කඩුවෙල පැත්තේ. ඉතින් ඒකට අරන් ගිහිල්ලා හැමදාම ඉතින් අවුරුද්දකට දෙපාරක් විතර යනවා. ඉතින් ගියාම ඉතින් හරි ජොලි අර රස දේවාල බතක් හම්බ වෙනවා. ඒක කන්න තමයි මම නම් යන්නේ. කොහොම හරි ඉතින් අර සූරයක් දාලා තියුණා වැටෙන පාරට ඒක වැදිලා නිකට පැලෙනවා මැහුම් දාන්න වෙනවා. අන්තිමට කිව්වා මේ සූරෙන් තමයි අපලේ කියලා සූරේ ගලවලා දැම්මා. ගලවලා දැම්මට මොකද? අන්න අවුරුදු ගාණක් අර විදියට මොකද්දෝ එකක් කර ඉන්දියා. ඉතින් දැන්ට උනත් ඔය පත්විනි දේවාලේ ගාවින් යනකොට ඔය කඩුවෙල එහෙම යන වෙලාවට දැන්ට උනත් නිකන් පොඩි නිකන් අර නිකන් නැන්දා කෙනෙක්ගේ ගෙදරින් යනවා වගේ පොඩි හැඟීමක් තියෙනවා. මොකද හොඳට දන්න අඳුනන කෙනෙක් තමයි මේ ඉන්නේ. මම මේ දවස්වල සෑහෙන දැන අඳුනගත්ත කෙනෙක් කියලා මං ඉතින් වටපිටේ ඉන්න හාමුදුරුවන්ට උනත් කියනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් මුල බැසගත්ත සමාජයක අපි බලමු මෙන්න මේ දෙවිවරුන්ගෙත් වැඳුම් ලබන කෙනෙක් බවට අපිට පත් වෙන්න පුළුවන්. අර විදියට බාහිරේ හොයලා නෙමෙයි, බාහිරේ කෙනෙක් පූජා කළා නෙමෙයි, බාහිරයට වන්දනා කළා නෙමෙයි. ඒ වෙනුවට තමුන් වැඳුම් පිදුම් ලබන්න සුදුසු තත්ත්වයට පත් කරගෙන. ඒ විදිහේ ව්‍යායාමික යෙදිලා හැබැයි නිකන් වැඳුම් පිදුම් ලබන්න බෑ. නිකන් ලබන්න පුළුවන් නිග්‍රහ තමයි. ඔය යන විදිහට ලබන්න පුළුවන් නිග්‍රහ තමයි අන්න තමුන්ගේ ජීවිත පරිවර්තනයක් කරගත්තොත්. මෙන්න මේ විදිහේ වෙනසක් ඇති කරගත්තොත් අන්න සක්‍ර දේවින්දයා වුණත් තමුන්ට වන්දනා කරන ගානට, තමුන්ට ගරු කරන ගානට මේ වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් අර සින්දුවක එන කොටසක් මතක් වෙනවා. මොකද්ද? අඳුරු තිරය තුල දොරාගුණුලාගෙන යදින ගීතිකා ගයන යදින යාතිකා ගයන ගීතිකා දෙවියන් හට නෑසේ. පාර හදන තැන ඉනියම්ම උවේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ. ඔන්න ඕක තමයි ඉතින් තියෙන ගැටලුව. මේ අපි අතරම ඉන්නවා නියම දෙවිවරු. අන්න හොයන්නේ හැබැයි වැරදි තැන්වල. තමන් තුලම ඉන්නවා නියම දෙවිවරයෙක් හොයන්නේ හැබැයි වැරදි තැන්වල. ඡන්ද දෙන්නේ හැබැයි වැරදි තැනට. අන්න දෙවියා පැත්තකින් දැද්දි අන්න මොකක් හරි පෙරේතෙක්ට හරි යකෙක්ට හරි තමයි ගොඩක් වෙලාවට ඡන්ද දෙන්නේ. ඔය හිත තුලම තමයි ඔය දෙකම තියෙන්නේ. අපේ ඡන්දේ කොයි පැත්තටද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් මේ දවස්වල හැමෝම කතා වෙනවා අවුරුදු 70 ගාණක් ඡන්ද දීලා කරගෙන තියෙන වැඩේ කියලා කතා වෙනවා. ඉතින් ඔය ස්වභාවයනේ ඕකනේ දීලා තියෙන ඡන්දේ. මොකද්ද? අන්න දෙවිවරු සමහර විට ඉඳද්දි පෙරේතයන්ට අක්කුන්ට ඡන්ද දුන්නාම ඉතින් ඔහොම දේවල් වෙන එක අහන දෙයක් නෙමෙයි. බොහොම ස්වභාවිකයි. ඒ පැත්තෙන් දේශපාලන බුද්ධිය කියන එක නම් හරිම දුරලයි. ලොකු සාක්ෂරතාවයක් ගැන කතා කරාට මොකද? ඒ පැත්ත බොහොම දුර්වල පාටක් පේනවා. ඊළඟට දේශපාලඥයන්ට බැන්නට මොකද? ඔය කට්ටිය තෝරලා යවලා තියෙන්නේ කවුද? මෙන්න මේ උදී ජනතාවම තමයි. ඒගොල්ලන්ගේ අදහස් තමයි ඔය නිරූපණය වෙන්නේ. එතකොට දේශපාලඥයන්ට නෙමෙයි අතරම බනින්න ඕනේ. තම තමුන්ට තමයි බැනගන්න තියෙන්නේ. තම තමුන්ගේ බුද්ධි මට්ටම තමයි ඔයයන් නිරූපණය වෙන්නේ. ඉතින් ඒ වගේ පෙරේතයන්ට යක්කුන්ට ඡන්ද දෙන ලෝකෙක අපි කොහොමද අපි තුලම මෙන්න මේ දෙවියන්ට ඡන්ද දෙන්නේ කියන පරීක්ෂාව. අපි තුල මේ විදිය උතුම් කෙනෙක්ට ඡන්ද දෙන්නේ කොහොමද කියන පරීක්ෂාව තියෙන්නේ. තමුන් තුලම තමයි ඉන්නේ වෙන කොහෙවත් නෙමෙයි. අර සෙන් කතාවකුණක් තියෙනවා. ඇවිල්ලා අහනවා හාමුදුරනේ මේ දිව්‍ය ලෝක කියලා જાතියක් තියෙනවද? මට පොඩ්ඩක් කියලා දෙන්න, පෙන්නලා දෙන්න පුළුවන්ද? අපාය කියලා જાතියක් තියෙනවද? මට පොඩ්ඩක් කියලා දෙන්න, පෙන්නුම් කරලා දෙන්න පුළුවන්ද? මම මේ විදිහේ හොඳ උසස් නිලධාරියෙක්. මේ ප්‍රාදේශීය හමුදාවේ සේනාධිපති තමයි මම. මේ කඩුව මට රජතුමාම තමයි පැලැන්දෙව්වේ කියලා කියනවා. එතකොට මේ SN ආචාර්යවලයා කියනවා සමුසිදියා බැලුවාම මේ හමුදාවක ඉන්න පාටක් පේන්නේ නැහනේ. සමුසෙට නිකන් මේ හමුදාවක තියා නිකන් කෙලින් හිටගෙන ඉන්නවත් පළ නැති පාටයි. කවුද දන්නේ මේ වගේ එකක් හමුදාවට ගත්තේ කියලා කියනවා. ඉතින් කිව්වහම යක්ෂාවේශ වෙනවා. ඉතින් දන්නවනේ ඔය වගේ කට්ටියගේ ස්වභාවය. ඉතින් පොඩ්ඩක් ඇනපු ගමන් ඔන්න යකා තද වෙනවා. තද වෙලා දැන් දත් මිටි කන ගන්නට එනවා. ඊට පස්සේ කියනවා මේ බින්ගන්නෙක් වගේ මූණක් තමයි තියෙන්නේ. සේනාධිපතියෙක්ගේ කොහොම වෙතත් කිව්ව ගමන් අන්න අර ලෙල දෙන කඩුවක් එළියට ඇදලා ගන්නවා. වෙල්ල කපන තමයි මේ යන්නේ.
කඩුව එළියට ඇදලා ගත්ත ගමන් කියන ඔය තියෙන්නේ. ඔන්න ඕක තමයි අපාය. ඔය තියෙන්නේ තමුන් තුලම. ඔන්න තියෙන අපාය කියලා පෙන්නුම් කරනවා. කිව්ව ගමන් මොකද වෙන්නේ? අන්න කඩුව පොඩ්ඩක් පහතට වැටෙනවා. මේ කරපු ට්‍රික් එක තේරෙනවා. තේරුණාට පස්සේ කියනවා සමා වෙන්න මම වැරද්දක් සිද්ධ කරා. මම මේ විදිහට මෝඩකමක් සිද්ධ කරා. ඒ කරපු මෝඩකමට වැරද්දට මට සමාව දෙන්න කියලා සමාව ඉල්ලනවා ඉස්සරහ වැටිලා. එහෙම කිව්වහම කියනවා ඔන්න ඔය තියෙන්නේ. ඕක තමයි දිව්‍ය ලෝකේ. tamunge හිත තුළම තියෙන දෙවියා සහ යකා අතර වෙනස තමයි පෙන්වන්නේ. දෙවියා සහ පෙරේතයා අතර වෙනස තමයි පෙන්වන්නේ. ඉතින් ඒ වෙනස නැවත නැවත අත්දැකීමින් යම් කිසි විදිහක ජීවිත පරිවර්තනයක් දිහාවට යා යුතුයි. ඒක කාලෙත් එක්ක කරන්න තියෙන ව්‍යායාමයක්. නමුත් කොහෙන්ද පටන් ගන්නේ කියන ප්‍රශ්නයක් ගොඩ දෙනෙට තියෙනවා. දැන් ඊයේත් අපි 16 ප්ලස් වැඩසටහන කරා. පැය මං හිතන්නේ 3ක් වගේ කොහොම හරි ඇදි ගිහිල්ලා අන්තිමට කෙනෙක් ඉදිරිපත් වෙලා අහනවා මම මේ පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයකට සම්බන්ධ වුණේ. අපේ නෑන්ද තමයි මට මේකට යොමු කරේ. මම මේ විදිහට බොහොම ඉහළ විද්‍යාවේ තනතුරක් දරන මොකද්ද මේ විවෘත විශ්වවිද්‍යාලේ කතිකාචාර්ය කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්. බැලුවා මේක 16 ප්ලස් කියලා කතා කරලා ඉන්නේ වැඩිහිටි කට්ටිය වගේ තමයි මට පේන්නේ. කොහොම නමුත් මේ ඔහොම විස්තරයක් කියලා අහනවා මේ මම බොහොම උනන්දුයි දැන් මේ අද අහගෙන ඉඳිය වැඩසටහන ගැන මට මේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද මෙන්න මේ හිත ගැන අධ්‍යයනයක් කරන්න කියවන්න හොඳ පොත් කිහිපයක්. මොකද මම විද්‍යාත්මක පැත්තෙන් මේ අධ්‍යයනය එක පරීක්ෂණ ගැන ගොඩාක් විමසලා තියෙනවා. මේ ධර්මයේ පැත්තෙන් විමසන්න පුළුවන් කියන්න පුළුවන් පොත් ටිකක් දෙන්න පුළුවන්ද කියලා ඔන්න ඉල්ලීමක් සිද්ධ කරනවා. ඉතින් මං කිව්වේ මොකද්ද? අන්න කියවන්න වටිනවා නම් එකම පොතයි මේ ලෝකේ තියෙන්නේ. කියවන්න වටින එකම පොතයි තියෙන්නේ මොකද්ද? අන්න හදවත නැමැති පොත. තමුන්ගේම හදවත නැමැති පොත තමයි කියවනවා නම් කියවන්න වටින තියෙන එකම පොත. ගය අහනවා නම් අහන්න වටින එකම සින්දුව. අන්න මොකද්ද? හදවත නැමැති සින්දුව. ඉතින් ඒක අහන්න වැඩි අමාරු නෑ. අන්න අර සතිපාසල වෙබ්සයිට් එකේ තියෙනවා මොකද්ද walking sitting වීඩියෝ දෙකක්. විනාඩි 7යි එකක වෙලාව ඒක පොඩ්ඩක් අහන්න. ඒක අහලා ඒ විදිහට පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බලන්න මොනවද දැනෙන්නේ කියලා තමන්ගේ අත්දැකීම. ඒක අහලා වාඩි වෙලා ඉඳලා බලන්න විනාඩි 5ක් 6ක් මොනවද දැනෙන්නේ කියලා. ඒ විදිහට දවස් කිහිපයක් උත්සාහ කරන්න. අන්න ඔතනින් පටන් ගත්තොත් අන්න නියම පොතක් කියවන්න පුළුවන්. මොකද්ද මේ කියවන්නේ? තමුන්ගේම හදවත නැමැති පොත. මෙන්න මේ හදවතේ සැඟවිලා ඉන්න පෙරේතයා සහ දෙවියා අතර වෙනස හඳුන ගැනීමේ උපක්‍රමයක් මේ කියන්නේ. තමුන්ගම හඳුන ගැනීමේ උපක්‍රමයක් කියන්නේ self discovery කියලා කියනවා. දැන් ඊයේත් පොඩි කතා බහක් ගියා. ඉතින් ඕවා කිව්වාම නම් කිව්වයි කියලා ඊට පස්සේ අපිට දොස් අහන්නත් වෙනවා. කොහොම නමුත් කතා බයි හරය මොකද්ද කිව්වොත් අන්න මේ විදිහේ ප්‍රතිපදාවක් පුරනකොට අන්න කෙනෙක් කාලයක් අපි හිතමු මේ විදිහේ ඇවිදිනවා හිඳිනවා තමුන්ගම අඳුර ගන්න උත්සාහ කරනවා. එහෙම කරගෙන යනකොට මෙන්න මේ ටික දවසකින් ඉදිරිපත් වෙන ගැටලුවක්. මුලදී නෙමෙයි. මුලදී ඇත්තටම ස්ථිරයි. මේක හරි කියලා තමයි ගැළපිලා එන්නේ. නමුත් ටික දවසකින් ඔන්න මේ පැටලෙනවා කරගන්න බෑ කියන ප්‍රශ්නයක් මතුවෙනවා. එන්නේ පියවර ගැන කිව්වොත් වැඩි ඕනේ නැහැ. දැන් ඊයේ මම ඉතින් මේ දෙක තුනක් පටලවලා කියන්නේ කමක් නැහැ. ඊයේ උපාසක කෙනෙක් මෙහෙ ඉන්න ඉතාලිකාරයෙක්. එතකොට ඒ මිනිස්සයා ඇවිල්ලා කියනවා මොකද්ද? මට ඇවිදින්න බෑ වාඩි වෙලා ඉන්න බෑ. මේක පුරුදු කරන්න බෑ. මොකද්ද හේතුව? මගේ සිහිය බින්දෙනවා. මොනවද බින්දෙන්නේ? අන්න එක හිතවිලි එනවා අතීත සිදුවීම් මතක් වෙලා එනවා. ඒවෙන් බින්දෙනවා. වටපිටාවේ සද්ද එනවා. ඒවෙන් බින්දෙනවා. මට පියවරක් දෙකක්වත් දැන් සිහිය පිටවන්න බෑ. ඉස්සර නම් පුළුවන්. ඉස්සර පියවර 10ක් 15ක් පුළුවන්. දැන් බෑ කියලා චෝදනාවක් එල්ල කරනවා. ඉතින් එහෙම කිව්වම මම කිව්වා ඕක නම් සාමාන්‍ය බෞද්ධයන්ට මතුවෙන ප්‍රශ්නයක්. සුද්දෙට්ට මතුවෙන ඉඩ අඩුයි. කමක් නැහැ සමහර විට උපදෙස් ලැබෙන්නේ නැත්තේ බෞද්ධයෙක්ගෙන්. මොකද මෙහෙ එන්න කලින්
කොහේ හරි ගිහිල්ලා තමයි ඇවිල්ලා තිබුණේ. එතකොට භාවනා නොකරපු කට්ටිය භාවනා උපදෙස් දෙන්න ගියාම වෙන වැඩේ තමයි ඕක. ඉතින් කියනවා. ඉතින් එහෙම කිව්වහම දැන් මොකද්ද මේ කියන්නේ? තමුන්ගේ මේ යථාර්ථය බාර ගන්න බෑ කියලා තමයි කියන්නේ. අපි මේ ඉන්න වටපිටාව බාර ගන්න බෑ කියලා තමයි කියන්නේ. දැන් මෙහෙ ඉන්න රැහැයියා කියලා සතෙක්. රැහැයියා නියම රැහැයියා ඔරිජිනල් බඩු. ඉතින් අන්න 4 වගේ වෙනකොට පටන් ගන්නවා. ඔය භාවනා ශාලාව වටේට තියෙන ගස්වල ඉඳගෙන පටන් ගන්නවා. පටන් ගත්තාම මොකද වෙන්නේ? අන්න සිහිය වෙන කොහෙවත් තියන්න බෑ. කන හාරනවා වගේ ඇදිලා යන්නේම අර රැහැයි සද්දෙට. ඒක අහලම බලන්න ඕනේ ඩ්‍රිල් එකකින් කන විදිනවා වගේ. එක ඩ්‍රිල් එකක් පටන් ගත්තාම ඔන්න තව ඩ්‍රිල් එකක් තව ගහකින් අන්න කට්ටියම් එකතු වෙලා තමයි ඇටැක් එක දෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවට අන්න කෙනෙක් කියනවා මට භාවනා කරන්න බෑ. සිහිය පිටවන්න බෑ. හුස්මක් කියලා දෙයක් බලන්න බෑ. මේ කන විදිනවා වගේ මේ සද්දෙටම තමයි සිහිය යන්නේ. මොකද්ද මේ කියන්නේ? මේ යථාර්ථය බාර ගන්න බෑ කියලානේ කියන්නේ. ඊට පස්සේ කියනවා අන්න මගේ දුර්වල තැන් තියනවද? අඩුපාඩු තියනවද? හිතවිලි තියනවද? ඒ ඔක්කොම මතුවලා එනවා. අතීතේ වෙච්ච සිදුවීම් මතුවලා එනවා. මට වේදනා දුන්නු මේ හිත පීඩාවටපත් කරලා මාව අතහැරලා ගියපු කෙනෙක් ගැන හිතවිලි නැවත මතුවලා එනවා. ඒ මතුවෙනකොට පපුවේ අමුතු පිලිස්සෙනවා වගේ ගතියක් එනවා. පපුවේ පිලිස්සීමක් නැවත මතුවලා එනවා. මෙන්න මේ පිලිස්සීම නැති කරගන්නේ කොහොමද කියලා අහනවා. මේ කෙනාව අමතක කරන්නේ කොහොමද කියලා අහනවා. මේ සිතුවිලි වලින් මිදිලා යන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් මොකද්ද මේ කියන්නේ? මගේ යථාර්ථය මම බාර ගන්න සූදානම් නැහැ කියන එක තමයි මේ කියන්නේ. ඉතින් එතෙන්දී අහන්න තියෙන සරලම ප්‍රශ්නේ තමයි ඔතන ඔයාට තියෙනවද choice එකක්? ඔතන ඔයාට අධිකාරී ශක්තියක් තියෙනවද? එතකොට අලුත් කට්ටිය නොදන්න කට්ටිය අධ්‍යයනය කළ මදි කට්ටිය කියනවා තියෙනවා. තියෙන්නේ මොකද? මම නැවත හුස්මට ගෙනියනවා. හුස්මට ගෙනියන්න මම උත්සාහ කරනවා. ඒක මට තියෙනවා. ඒ අධිකාරී ශක්තිය තියෙනවා කියලා කියනවා. තියනවා නම් හොඳයි නැවත කරන්න කිව්වට පස්සේ නැවත වැඩියෙන් අධ්‍යයනය කරනකොට දවසක ඇවිල්ලා කෙනෙක් කියනවා මෙන්න මේ අධිකාරී ශක්තියක් තියෙනවා කියලා මම හිතුවට මුලදී ඇත්තටම තියෙනවා වගේ දැනුණා. දැන් නම් දැනෙන්නේ නැහැ. දැන් පියවර දෙකක් අතරේ හිත මේ වගේ දේවල් වලට පයින්නවා. පියවර දෙකෙන් දෙකට පයින්නවා. මම කොච්චර ගේන්න උත්සාහ කරත් ගේන්න බෑ කියලා අන්න නිවැරදි විදිහේ ප්‍රකාශයක් කරනවා. ඉතින් ඕක තමයි නියම යථාර්ථේ. අධිකාරී ශක්තියක් නැත. ඉතින් සමහරව හිතනවා අධිකාරී ශක්තියක් තියෙනවා කියලා. ඒ තියෙන කට්ටිය ඉතින් අර OCD කියලා තියෙන නිකන් පොඩි ලෙඩක ලේබලයක් ගහලා ඒ ලේබලේ ගහන්න පුළුවන් අපිට ඒ කට්ටියට. මොකද ඒගොල්ලන්ගේ චරිත ස්වභාවය ඔන්න ඔය චරිත ස්වභාවය තමයි තියෙන්නේ. මොකද්ද කියනවා? ඉරක් ඇඳනනම් හරි කෙලින් තියෙන්න ඕනේ. ඉර ඇද වෙන්න බෑ. ඇඳ හැදුවොත් ඇඳ හොඳට ඉරි නැති වෙන්න හදලා දෙන්න ඕනේ. ඇඳේ ඉරි තියෙන්න බෑ. ගමනක් යනවා නම් වම් කකුල ඉස්සරහට තියලා යන්න බෑ. දකුණු කකුලම ඉදිරියට පළවෙනියට තියලා යන්න ඕනේ. කියලා ඔන්න ඔය විදිහේ අමුතු නීති රෙගුලාසි ටිකක් හදාගෙන තමුණුත් පෙළ අනුනුත් පෙළාගෙන ඉන්න කට්ටිය තමයි ඔය OCD. ඉතින් අන්න අර අධිකාරී ශක්තියක් තියෙනවා කියන කට්ටිය. නමුත් අධිකාරී ශක්තියක් නැති බව දැනගත්තොත් අන්න යාට තේරෙනවා මට මෙතන choice එකක් නැත්තම් මට මෙතන අධිකාරී ශක්තියක් නැත්තම් ඒ වෙන දෙයට වෙහසක් කරන් වැඩක් නැහැ. ඒ වෙන දේ වෙන්න දෙන එක තමයි කරන්න තියෙන එකම දේ. මොකද ඉතින් පාලනයක් නැහැනේ. ඩිස්ක්ලේමර් එකක් තියෙන්නේ. මේකේ අයිතිය මම අත්හරිනවා. අයිතිය අත්හැරපු ගමන් අර සිතුවිලි ටික ඇවිල්ලා අර ප්‍රශ්න ටික ඇවිල්ලා අර පපුවේ පිච්චෙන ගතිය ඇවිල්ලා අපිව වහයලා ගන්නවා. දැන් නම් සැනසීමක් කවදාවත් ලබන්න බෑ කියන තත්යකට මතුවලා එනවා. නමුත් එන්නේ බැල්මේ වෙනස කරගත්ත ගමන් ඒ බැල්මේ වෙනස ඇති කරගත්ත ගමන් මොකද වෙන්නේ? අර කියන තරම් ආතතියක් ඔකතල ඉතුරු වෙන්නේ නැහැ. අර කියනවා මොකද්ද? මේ හිතවිලි ඇවිල්ලා මේක වහයලා ගන්නවා. වහයලා ගත්තට මොකද ආපහු ටිකකින් මේවා ඉවත් වෙලා ගිහිල්ලා පහසුවක් මතුවෙනවා. දවසකින් දෙකකින් තුනකින් සමහර විට පහසුවක් මතුවෙනවා. ආපහු ඇවිල්ලා වහයලා ගන්නවා.
ආපහු පහසුවක්මත් වෙනවා. ඔන්න ඒ විදිහට මේ චක්‍ර කිහිපයක් අරගෙනකොට තේරෙනවා මේ රැල්ල ආවොත් මේක බහැලා යනවා. ලොකු වෙහසක් ගන්න අවශ්‍ය නැහැ. දැන් අපිට දුටුගැමුණු රජුරන්ට පස්සේනේ සුනාමියක් ආවේ. එතකොට කට්ටිය මොකද කරේ? සුනාමි කියන වචනේ දන්නෙත් නැහැ. එයාපෝට් එකටත් ගිහිල්ලා වගේ සුනාමිය පිළිගන්න. ඉතින් කොහොම හරි අන්න ඉඩම් මාක් කරා. සිප්පි කටු ඇහිඳින්න ගියා, මාළු අල්ලන්න ගියා. අර මතුණු වෙරළේ. එතකොට 40000ක් 50000ක් අන්න මුහුදට ඇදගෙන ගියා. හැබැයි ජපානේ අවුරුද්දට සුනාමි 4-5ක් එනවා මේ මිනිස්සුන්ට. සුනාමියක් ආවොත් මෙතෙන්ට එකතු වෙන්න බෙල් එකක් වදී කියලා අන්න පුරුදු කරවලක් තියෙනවා. ඒ දැන හැඳිනීමත් කරලා දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? සුනාමියක් ආවොත් මේ මිනිස්සු අර තැනට එකතු වෙනවා. එතෙන්ට එකතු වෙලා පොඩ්ඩක් වෙලා ඉන්නවා. ඔන්න විනාඩි 20කින් විතර මහා රැළක් ඇවිල්ලා බහැලා යනවා. බහැලා ගියාට පස්සේ ආපහු තමුන්ගේ වැඩ කටයුතු වලට යනවා. අර විදියට මේ දඟලන්න දෙයක් නැහැ. මොකද හැමදාම මාස කීපයකට සැරයක් සුනාමියක් එන නිසා. ඉතින් ඒ වගේ සුනාමි කියලා හිතාගත්තාම හරි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි රැලි ගියාට පස්සේ මට තේරෙනවා මේ ආවොත් බහැලා යනවා. මේකට මෙච්චර දඟලන්න දෙයක් නැහැ. මේ පපුව පිච්චෙන්න ගත්තොත් තව ටිකකින් ඒක නිදහස් වෙලා යනවා. අතීත සිතුවිලි ආවොත් දවස් කීපයකින් ඒ කරදරේ අත්මිදිලා යනවා. හිත කැළඹෙනවා දවස් කීපයකට. ආපහු හිත සන්තුන් වෙනවා දවස් කීපයකට. ඔන්න ඔය ක්‍රියාවලියට ඉඩ දීලා මම මේකේ අයිතිකාරයා නෙමෙයි කියන හඳුනා ගැනීම විතරයි කරන්න තියෙන්නේ. ඒ හඳුනා ගැනීම කරපු ගමන් අන්න එයාට යම් කිසි විදියක ජීවිත පරිවර්තනයක සලකුණු තමයි තියෙන්නේ. මොකද්ද? මම මාව බාරගත්තා. මට වෙච්ච කරදර බාධක ටික මම පිළිගත්තා. මම මේ විදිහට තුවාල ලැබපු කෙනෙක් කියන එක පිළිගත්තා. වෙන මොකුත් නෑ උතන. මගේ මේ අඩුපාඩු තියෙනවා. මට මේ කරදර බාධක වෙලා තියෙනවා. ඒවායේ වගකීම කාටවත් මට දෙන්න බෑ. අරයා කරා මෙයා කරා කියලා ලේබල් ගැහුවට මොකද මේ දේවල් වලට අන්න මම රෙස්පොන්සිබිලිටි එක ගන්නවා. මම මේ වගේ අඩුපාඩු සහිත කෙනෙක්, මට මේ වගේ දුර්වලකම් ඇති වෙච්ච කෙනෙක්, මට මේ වගේ අතවර වෙච්ච කෙනෙක් කියන පිළිගැනීම සිද්ධ කරනවා. අන්න තමුන්ට සමාව දෙනවත් එක්කම අන්න වටපිටාවට ඉබේම සමාව ලැබෙනවා. තමුන්ව බාර ගන්නවත් එක්කම වටපිටාවත් ඉබේම බාරගෙනෙනවා. අන්නේ ඒ සරල වෙනස තමයි ඕක වෙන්නේ. මම මෙහෙම සරලයි කියලා කිව්වට මොකද? ඕක සෑහෙන අමාරු වැඩක් ඉතින්. මාස ගණනක් දුක් විඳින්න වෙන වැඩක්, අවුරුදු ගණනක් සමහර කෙනෙක් දුක් විඳින්න වෙන වැඩක්. නමුත් ටික අන්න මම මාවම බාර ගැනීමක් තියෙනවා. මම මාව බාරගත්තාම වටපිටාව ඉබේම බාර ගන්නවා, ගැනෙනවා. මම මට සමාව දුන්නාම වටපිටාවට ඉබේම සමාව ලැබෙනවා. එන්නේ විදිහේ දෙයක් පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. එතකොට අපි අර අමතක කරගෙන උනේ නෑ වගේ හංගගෙන වෙස්මුණු දාගෙන ඉඳපු යම් දේවල් තියුණාද අනේ ටික බාර ගැනීමක්, ඒ ටික විවෘතව පිළිගැනීමක් තමයි මේ සිද්ධ කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහේ පිළිගැනීමක් ඇත්තටම හරි කටුක වෙන්න පුළුවන්, හරි සංවේදී වෙන්න පුළුවන්. කියන කෙනාට වගේම අහන පිරිසටත් සංවේදී බවක් දැනෙනවා. මේ විදිහට අමුතු වෙහෙසක් දැනෙනවා. තුවාල පෑරෙන ස්වභාවයක් දැනෙනවා. නමුත් ඒක නැවත නැවත සිද්ධ කරනකොට, ඒක නැවත නැවත පුරුදු කරනකොට මෙයාට සහනයක් ලැබෙනවා. ආගෙන ඉන්න කට්ටියටත් වැඩි ඇත්තටම ප්‍රකාශ කරන කෙනාට සහනයක් ලැබෙනවා. විවෘතව සුදුසු පරිසරයක ප්‍රකාශ කිරීම තුළින් අන්න ඒ විදිහේ සහනයක් ලැබෙනවා. ඉතින් ඒ සහනය අපි කාටත් වටින දෙයක්. කාටත් අන්න හීලින් පැත්තට යන්න අවශ්‍ය වෙන දෙයක්. ඉතින් එවැනි වූ අවශ්‍යතාවයක් ගැන තමයි මේ කියන්නේ. එවැනි වූ ශක්තියක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් අපි තුල ඇති කරගන්න හොඳ මඟ පෙන්වීමක්, හොඳ අවස්ථාවක් තමයි මේ සූත්‍ර දේශනාව තුළින් ඉදිරිපත් වෙන්නේ. මොකද්ද? අන තමුන් කොහොමද නියම වන්දනාවක් සිද්ධ කරන්නේ? නියම දිශාවක් ඇති කරගන්නේ කොහොමද කියන පරීක්ෂණයක් ගැන තමයි මේ කියන්නේ.
නිවැරදි දිශාවකට අපේ හිත මෙහෙවන්නේ කොහොමද කියන පරීක්ෂණයක් තමයි මේ කියන්නේ. එතකොට ඒ සඳහා අපි බලමු මෙන්න මේ කියන විදිහට කොහොමද දෙවිවරුන්ගෙනුත් වන්දනා ලබන විදිහේ පරිවර්තනයක් අපි ඇති කරගන්නේ කියලා. ඉතින් ඒ සඳහා විස්තරයක් තමයි අර සූත්‍ර දේශනාවේ තියෙන්නේ. මොකද්ද? මෙන්න මේ විදිහට බොහෝ කලක් එකඟ කළ සිත් ඇති මේ විදිහට Brahmacharya හැසිරෙන මේ විදිහේ තමුන්ව අඳුනගත්ත කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ කෙනා හැම වෙලේම උත්සාහ කරනවා තම තමුන්ගේ ජීවිත ගත කරනකොට කොහොමද අර විදිහට සිල්වන්ත ජීවිතයක් ගත කරන්නේ, අර විදිහට උපාසක ගුණේ පිහිටලා කටයුතු කරන්නේ කොහොමද, ඊළඟට තමන් දැහැමි ලෙස දරුවන් පෝෂණය කරන්නේ කොහොමද කියන පරීක්ෂණයක් ඒ තැනත්තට තියෙනවා. ඒකත් දවසින් දෙකකින් වෙන වෙනසක් නෙමෙයි. ඒ වෙනුවට කාලෙත් එක්ක ටික ටික ඉදිරියට යන පරීක්ෂණයක්. කාලෙත් එක්ක නිවැරදි දිශාවට යන්තම් උත්සාහ කළා අමාරුවෙන් නමුත් ගමන් කරන පරීක්ෂණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පරීක්ෂණේ පහසුයි කියලා අපිට කියන්න බෑ. මොකද ඉන්න තැන හැම වෙලේම අපිට කම්ෆර්ටබල්. අපේ කම්ෆර්ට් සෝන් එක තියෙන්නේ ඔය ඉන්න තැන්වල. එතනින් පිටතට යනවා කියන්නේම වෙහෙසක් දනවනවා. දැන් සමහරු ඔය බොහොම දුක් පීඩා දෙන සම්බන්ධතාවල හිර වෙලා ඉන්නවා. ඊයේත් ඒ වගේ එකක් නිකන් ලාවට කියවුණා. මේ විදිහේ වෙහෙසක් පීඩාවක් නොගැලපෙන කෙනෙක් තුල හිර වෙලා ඉන්නවා. මොකද්ද ඒ හිරවීමට හේතුව? අන්න එකක් tamunට අවශ්‍ය දේ දන්නේ නැහැ. ගනුදෙනු කරන කෙනාගේ ස්වභාවය දන්නේ නැහැ. ඒ වගේම අර විදිහේ තැනකින් නික්මිලා යන්න තියෙනවා බියක්. අර විදිහට කම්ෆර්ට් සෝන් එක තමයි පහසුව දනවන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට අන්න ඉස්සෙල්ලා තමුන් අඳුනගෙන මම මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක්ද, මම මොන වගේ චරිත ස්වභාවයක් ඇති කෙනෙක්ද කියන අඳිනීම කළා. ඒ වගේම වටපිටාවේ ඉන්න කට්ටිය මට ගැළපෙන පිරිසක්ද නැති පිරිසක්ද කියන අඳිනීම කළා. යම් කිසි විදිහක අන්න නුසුදුසු තැනක ඉන්නවා නම් සුදුසු තැනකට යන්න වෙනවා. ඒ උත්සාහය දරන්න වෙනවා. නැත්තම් මේ කතා කරන මම වුණත් මම හිතන්නේ නෑ පැවිද්දක් කරගෙන ඉඳී කියලා. මොකද මේක අඳුරු දිශාවකට තමයි යන්න තියෙන්නේ. අඳුරන්නේ නැති දිශාවකට, නොපුරුදු දිශාවකට තමයි යන්න තියෙන්නේ. අර කම්ෆර්ට් සෝන් එකෙන් එළියට පාින්න තමයි අවස්ථාව ගැලපිලා තියෙන්නේ. ඒ එළියට පැනීම හරි වෙහෙසයි. හිතට පීඩා දනවනවා. නැවත වෙහෙසක් ඇති කරනවා. නමුත් අන්න ඉන්න තැන අමාරු නම්, ඉන්න තැන පීඩා සහිත නම් අලුත් තැනකට යන්න වෙනවනේ. කියනවා ඔබ හිටගෙන ඉන්න පොළව රත් වෙලා වැඩි නම් අන්න වෙන තැනකට යන්න බිය වෙන්න එපා. මොකද හේතුව අන්න එතනදී ඇත්තටම පහසුවක් ඇති වෙන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේගේ උපමාවක් තියෙන්නේ ගිනිගත් ගෙයක් පිළිබඳ උපමාවක්. ඒකෙදි මොකද තියෙන්නේ අන්න මේ විදිහට ගිනිගත් ගෙයක පිරිසක් කොටු වෙලා ඉන්නවා. එතකොට කියනවා අන්න මේ විදිහේ දසුණක් මම දැක්කා. මම දවසක් ගෙයක් දුටිමි. එය ගින්නට හසු තිබිනු රත් පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගිනි. ඒ තුල මම දනන් දුටිමි. දොර හැර උනට හඬගා පිටවන්නයි මම කීවෙමි. නමුත් එදන සැලුනේ නැත. හදිසි බවක් පෙන්වුවේ නැත. එක් අයෙකුගේ රැවුල පවා පිලිසෙද්දී ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද වැසි වසීද සුළඟ තදද දැවෙන නිවස දමා ගිහින් ඉන්න ගයක් තියනවාද මෙවැනි ප්‍රශ්න රාශියකි. අන්න ඔක තමයි අහන්නේ අපි නිතර. ඔය කමඨාන් සුද්ධ කරනවා කියලා තහන්නේ ඒක තමයි. මේක දාලා ගිහිල්ලා ඉන්න තැනක් තියනවද කියලා අහනවා. වැසි වසීද සුළඟ තදද කියලා අහනවා. මේ ගිනි ගන්න ගයක් ඇතුළේ ඉඳගෙන රැවුලත් පිච්චෙද්දී තමයි මේ අහන්නේ. ඉතින් කියනවා යම් මිනිසෙකු පොළොව තලයේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවි නම් ඒ දනහට සරණ යන්න බණක් නැතේ මට කියන්න. වෙන බණක් නැහැ. අන්න ඒ විදිහේ ශක්තියක් තමුන් තුල නැත්තම්. ඒ විදිහේ අඬ වැළපි අර ප්‍රශ්නේ තුලම වැටිලා දැවෙන ගේ තුලම ඉන්නවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් අන්න අනුතුරක් දිහාවට හරි නොදන්නා දිහාවක් දිහාවට හරි අර කම්ෆර්ට් සෝන් එකෙන් එළියට බහැපු කෙනෙක් සමහර විට ඇත්තටම සැනසීමක් හොයාගන්න පුළුවන්.
ගිලිලා මැරලා යන්නත් ඉඩ තියෙනවා. ඉතින් කියන්න බෑනේ. ඒ අනතුර තියෙනවා අනිවාර්යෙන්. නමුත් අන්න සැනසීමක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ගැන මේ කියන්නේ. එතකොට තමුන්ගේ තියෙන වෘත්තීන් වෙන්න පුළුවන්, පෞල් සම්බන්ධතාව වෙන්න පුළුවන්, ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් විසඳ ගන්න එක ලේසි නෑ. නිවැරදි දිහාවට යොමු වෙන එක ලේසි නෑ. සීලයක් කඩන එක බොහොම ලේසි. ඒක තමයි ස්වභාවික ගමන. නමුත් සීල් රකින්න එක අමාරුයි ඇත්තටම. ඒකනේ ඔය කියන්නේ. අයියෝ හරි අමාරුයි කියලා කියන. ඉතින් අමාරුයි තමයි. පහසු දිහාව තමයි ඉතින් අර යන සුපුරුදු ගමන. ඒකට ආය ආවඩන්න ඕනේ නැහැ කවුරුත්. ඒකට ආයි කවුරුත් උදව් කරන්න ඕනේ නැහැ. නමුත් අන්න අමාරුයි නිවැරදි දිහාවකට යන්න. කෙනෙක් අමාරුවෙන් නමුත් නිවැරදි දිහාවකට ගියොත් ඒ තැනත්තට පහසුවක් ලං කරගන්න පුළුවන්. ඒ තැනත්තට අර විදිහේ දෙවිවරුන්ගෙනුත් වන්දනා කරන උතුම් තත්ත්වයක් ලං කරගන්න පුළුවන්. ඒක දුර නෑ. ඒක අමාරු නෑ. ඔය වෙන කට්ටියට පූජා වට්ටි තියෙන්න ඕනේ නෑ. තමුන්ම පූජා ලැබීමට සුදුස්සෙක් බවට පත් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක බොහොම අමුතු විදිහේ ප්‍රතිපදාවක්. වැඩි වැඩියෙන් විවෘත වෙන ප්‍රතිපදාවක්. වැඩි වැඩියෙන් සරලත්වයේ දිහාවට යන ප්‍රතිපදාවක්. ඒ විවෘත භාවය වටිනවා. ඒ විවෘත භාවයේ ලොකු අගයක් තියෙනවා. ඒ නැතුව වංක වෙලා හරියන්නේ නැහැ. වංක වුණොත් වංකකමම තමයි අපිටත් ඉතුරු වෙන්නේ. මොකද හේතුව අන්න වටපිටාව ගැළපිලා එන්නේ ඒ වගේ කට්ටිය තමයි. අවංක කෙනෙක්ට අවංක පිරිසක් ගැළපිලා එද්දී අන්න වංක පිරිසකට වංක පිරිසක් ගැළපිලා එනවා. ඔක තමයි නියම යථාර්ථය. ආයි එතනින් පිට දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට බලන්න මම මේ පුරුදු කරන්නේ මොකක්ද? වංක බවක්ද අවංක බවක්ද? වංක බවක් පුරුදු කරනවා නම් ඒකේ ප්‍රතිඵලය ඉතින් වංක බවම තමයි. වපුරන જાතියෙම තමයි අස්වැන්න ලෙලෙන්නේ. ආයි ඒක වෙන දෙයක් එයි කියලා අපේක්ෂා කරන්න එපා. බලන්න මම වපුරන්නේ මොනවද කියලා. වපුරලා ඉවර වෙලා අනේ මේ જાතියනේ පළ දුන්නේ බලන්නකෝ මාර කේස් එක කියලා කිව්ව හරියනවද නෑනේ. ඉතින් වපුරපු જાති තමයි හම්බ වෙන්නේ ඉතින්. දැන් අර බුදුරජාණන් වහන්සේගේ කතාවක් තියෙන ඒ බෝධිසත්වවදී මොකද්ද? බරපතලට වැරදුණු අවස්ථාවක්. අන්න රජමාලිගාවට පින්දපාතේ යනවා. තාපසෙක් විදියට. ඉතින් රජතුමායි බිසවයි හරි කැමැත්තෙන් අන්න දානෙත් පූජා කරනවා. කොහොම හරි එක දවසක මොකද වෙන්නේ? අන්න රජා කොහේ හරි මේ වෙච්ච දවසක පින්දපාතේ ගිහිල්ලා බිසවුන් වහන්සේ විතරයි රෙද්ද පොඩ්ඩක් එහෙම වෙලා කොහොම හරි වැඩේ අස්පට්ට යනවා. ඉතින් මොකද වෙන්නේ? අන්න මෛතුන ධර්මයේ හැසිරෙනවා. දැන් ඔන්න අහසින් ගිය තාපසයා පයින් තමයි ගෙදර යන්නේ. අතරමැදදී වෙච්ච හුටපටේ. ඉතින් කොහොම හරි දැන් ඊට පස්සේ පයින්ම යනවා එදා ඉඳලා පහවදා ඉඳලා. ඉතින් රජාට මේක ආරංචි වෙනවා. රජා කැඳවල අහනවා ඔබ මේ විදිහේ වැඩක් කළාද? එතකොට බෝසතාණන් වහන්සේට තේරෙනවා ඔන්න දැන් නම් හොඳටම වැරදිලා. දැන් නම් හොඳටම පැටලිලා. කල්පනා කරනවා මෙහෙම දෙයක්. මොකද්ද? මම සත්‍ය හොයාගෙන යන කෙනෙක්. මගේ අතින් අඩුපාඩු වුණා තමයි. නමුත් මම මේ විදිහට සත්‍ය හොයාගෙන යන කෙනෙක්. සත්‍ය හොයාගෙන යනවා නම් අසත්‍යයෙන් මට සත්‍ය හොයන්න හම්බ වෙන්නේ නැහැ. වංකභාවයෙන් මට සත්‍ය හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද මම ඇත්ත කියනවා කියලා අන්න තමුන්ගේ අඩුපාඩු ප්‍රකාශ කරනවා. එතකොට රජතුමා තමයි අවවාද කරන්නේ. ඔබ මේ විදිහට බුද්ධත්වය බලාගෙන යන කෙනෙක්. ඔබට මේ වගේ දෙයක් ගැලපෙන්නේ නැහැ. ඔබට මේ වගේ අකටයුත්තක් ගැලපෙන්නේ නැහැ කියලා අන්න රජුගෙන් අවවාද ලැබලා නැවත ලුණුත් එපා ඇඹුලුත් එපා කියලා අන්න අර ඉඳපු දිහාවට ඉඳපු වනාන්තරයට නික්මිලා යනවා. ඉතින් ලුණු ඇඹුල් මදි වෙනවනේ. ඒකත් ගියපු ගමන් නෙමේ කාලයක් කැලෑවකට වෙලා ඉන්නකොට ඔන්න ලුණු ඇඹුල් මදි වෙනවා. ලුණු ඇඹුල් හොයාගෙන ආපු ගමන තමයි ඔතනින් කෙලවර වෙන්නේ. අන්න එතකොට කියනවා මම සත්‍ය හොයාගෙන යන කෙනෙක්. එතකොට මට වංකභාවයකින් ඒක හොයන්න බෑ. අසත්‍යින් ඒක හොයන්න බෑ කියලා අවංක වෙනවා. අවංක වුණ ගමන් ධර්මය එතනම තියෙනවා. යන මාර්ගය එතනම විවර වෙනවා. ඉතින් එන්නේ අවංක භාවයක් අපිට පුරුදු කරන්න පුළුවන්. ඒක ගොඩාක් වටින දෙයක්. තමුන්ට බොහෝ කාලයක් හිත පිනිස යහපත පිනිස පිහිටන දෙයක්. දැන් අපි හිතමු ඔන්න
අන්න ගෑනු ළමයෙක් ඉන්නවා. මනාපයි. ඉතින් ගිහිල්ලා මේ ගෑනු ළමයාට කියනවා හරි අපි හිතමුකෝ මේ ගෑනු ළමයාගේ කැමැත්ත ඉල්ලනවා. ඉතින් ඒ ගෑනු ළමයා කියනවා ඔයාටත් මම කැමැත්ත දෙන්නම්. හැබැයි මම 10 දෙනෙක්ට මේ වෙනකොට කැමැත්ත දීලා තියෙන්නේ. කැමති නම් 11 වෙනියට ඔයාට කැමැත්ත දෙන්නම් කියලා කියනවා. ඉතින් ඒ වගේ ගෑනු ළමයෙක් ගැන මොකද හිතෙන්නේ? එහෙම නැතුව අපි හිතමු ඔයාම තමයි ඔයා ගැනමයි මං අපේක්ෂාව කී තැන තැන බුදිය ගන්නවට වැඩිය හොඳයිනේ අප්පාර කෙලින් කියලා ඒ විදිහට කරන එක. මම දන්නේ ඒ වගේ එකක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද අන්න අර කෙලින් කියනවා 10 දෙනෙක්ට දීලා තියෙන 11 වෙනියා තමයි ඔබ. කැමති නම් හරි. නැතුව ඔයාම තමයි මම ඔයාටම විතරයි වෙන කවුරුත් නැහැ කියලා අන්න තැන් වල එක එක ඒවා අහුවෙනකොට ඒක අරිට වැඩිය බොහොම හිත අමාරු දනවන සුළුයි. අරිට වැඩිය බොහොම අපහසුතාවයක් දනවන සුළුයි. ඉතින් අර වගේ අවංක භාවයකට අපි කැමතිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එදිනෙදා ජීවිතය තුළ දවස ගානේ අපි පුරුදු කරන්නේ අර විදිහේ අවංක භාවයක්ද වංක භාවයක්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මේ පෙනෙන වටිනාකම් ඇත්තටම අර මොකද්ද ආර්ථික විද්‍යා නියම වලට අනුව නම් ගලවන්න හරි අමාරුයි. දැන් මෙතන මේ සක්‍රදේවින්දයා කියන්නේ මොනවද? පින් කරන්නා වූ, සිල්වත් වූ, උපාසක ගුණේ පිහිටියා වූ යම්කිසි ගෘහස්ත කෙනෙක් දැහැමින් දරුවන් පෝෂණය කරයිද? අන්න ඒ වගේ පුද්ගලයන් මම වඳිනවා කියලා. ඉතින් මේ කියන එකක්වත් ආර්ථික නියම වලට හරියන්නේ නැහැ නේ. පින් කරන්න ගිය ගමන් අතේ තියෙන සල්ලි වියදම් වෙනවා. සිල් රකින්න ගියපු ගමන් අර ලාභ කෙටි ක්‍රම වලින් ලබාගත් දේවල් නැති වෙලා යනවා. ඊට පස්සේ දැහැමින් දරුවන් පෝෂණය කරන්න ගියපු ගමන් ගෙදර ආර්ථික ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒ වගේ ඒවාට අපි කැමතිද? ඒ වගේ ඒවා ආර්ථික විද්‍යාවට අනුව ගලපන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ගලපන්න බැරි වුණත් කෙනෙක් ඒ දේ බාරගත්තොත් අන්න දෙවිවරුන්ගෙන් උනත් নমස්කාර ලබන තත්ත්වයක් තමුන් තුළ ඇති කරගන්න පුළුවන්. දෙවිවරුන්ටත් වැඩිය ඉහළින් ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. අන්න නියම දේවත්වයක් තමුන් තුළම ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේ කියනවා මම දේශනා කරන දිව්‍යමය සක්මනක්. මම දේශනා කරන දිව්‍යමය පරයන්කයක්. මෙන්න මේ සරලත්වය තමයි ඔය කියන්නේ. මෙන්න මේ වර්තමාන මොහොත තමයි කියන්නේ. ඔයක දිව්‍යමය සක්මනක්, දිව්‍යමය පරයන්කයක්. ඊට පස්සේ කියනවා මම දේශනා කරනවා බ්‍රහ්මමය සක්මනක්, බ්‍රහ්මමය පරයන්කයක්. අන්න අර සරලත්වය තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා මම දේශනා කරනවා ආර්ය සක්මනක්, මම දේශනා කරනවා ආර්ය පරයන්කයක්. ඔය දිව්‍ය ලෝක ටික ඔක්කොම තම වැඩි උඩින් තමයි. එතකොට අන්න මේ වගේ පුරුද්දක් තියෙන. මේ වගේ සරලත්වයක් තියෙන. ඔය හිතේ ස්වභාවයේ වංක වෙච්ච ගමන් ඔය හිත බොහොම සංකීර්ණ ස්වභාවයකට යනවා. ඒකනේ අර කියන්නේ සත්‍ය කතා කරන කෙනාට මුකුත් මතක තියාගන්න ඕනේ නැහැ කියලා. බොරුවක් කියපු ගමන් කීයක් මතක තියාගන්නද? අරකට මෙන්න මේ වෙලාවේ මේ කාරණාව නිසා මෙන්න මෙහෙම බොරුවක් මං කිව්වා. ඊට පස්සේ ඒ බොරුවම ගලපලා තව කෙනෙක්ට මේ විදිහට කිව්වා කියලා ඔන්න සලකුණු සෑහෙන තියාගන්න වෙනවා. නැත්තම් පොඩ්ඩේ මේ වුණ ගමන් මාට් වෙනවනේ වැඩි. ඉතින් ඒ වගේ වචන දෙක තුනක් දැම්ම ගමන් අර මීටරය අවුල් නම් කොහොමත් බොරුව මාට්ටු වෙනවා. ඉතින් ඒ වගේ බොරු කී ගියාම වංකභාවයක් පුරුදු කරාම හිතත් ඒ විදිහටම වංක වෙනවා. හිතත් ඒ විදිහම සංකීර්ණ වෙනවා. ඇත්ත කියන කෙනාට මුකුත් මතක තියාගන්න ඕනේ නැහැ. මොකද කියපු තරම් කියලා තින්නේ ඇත්තම තමයි. අදත් ඒ ධර්මයේ පිහිටියාම ආය අතීතේ මොනවා කිව්වද කියන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඉතින් එන්නේ වගේ විරුද්ධ භාවයක් අපි කැමතිද? ඒ වගේ අවංක භාවයක් අපි කැමතිද? එහෙම නැත්නම් අපි අපිට ආකර්ෂණය කරන්නේ වෙන දේවල්ද කියන ප්‍රශ්නේ නිතර බලන්න. වපුරන්නේ මොනවද කියලා බලන්න. ඒ වැපිරීමට අනුව තමයි අනිවාර්යෙන් අස්වැන්න ලැබෙන්නේ. වෙන අස්වැන්නු බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලාපොරොත්තු වුණාට ලැබෙන්නේ නැහැ. ඔය සමහර කෙනෙක් ඉන්නවා නිකන් මේ වැඩේ කරගෙන යනකොට අවුරුද්දක් හමාරක් ටික කාලයක් ගෙවෙනකොට ඒගොල්ලන්ගේ පින් ඉවර වෙනවා.
කියලා මම කියන වචනේ මන් දන්නේ හරිද කියලා ඒක පිං ඉවර වෙනවා. මොකද වෙන්නේ අන්න අර විදියට හොඳ වැඩක් කරගෙන යනවා ටික දවසකින් වසන්න බැරි ගානට එනවා. මේක මොන මගුලක්ද මේක කියලා දමල ගහලා යන ගානට එනවා. පරයන්කයක වාඩි වුණත් ඉන්න බෑ. විනාඩි 10 15කට වැඩි එහෙට ඇම්බරෙනවා මෙහෙට ඇම්බරෙනවා අරහෙට නැවෙනවා මෙහෙට නැවෙනවා. කොච්චර හොඳ වැඩක් කරමින් ඉඳියත් ඒ වැඩේ පිළිබඳ අගයක් නැහැ. ඒ වෙනුවට කල්පනා කරනවා අර පරණ කෙරුවාවල් වලට ගියා නම් හොඳයි කියලා. ඉතින් පැවිද්දක් කරත් ගිහිව ඉඳගෙන මේ විදිහේ දෙයක් කරත් අන්න මොකද වෙන්නේ? අන්න පිං ඉවර වෙලා වගේ. එතකොට අර ඉන්වෙස්ට්මන්ට් එක හොඳයි වපුරලා තියෙන හොඳ දේවල්. නමුත් අන්න තාම අස්වැන්න ලැබිලා නැති පාටයි. ඉතින් ඒ වගේ කෙනෙක් කොහොම හරි කාගෙන ගියොත් අන්න දවසක අස්වැන්න ලැබෙන්න පුළුවන්. අර හිතේ තියෙන ප්‍රසන්න හිතින් කරන්න ඕනේ. පදුට්ට හිත තමයි වෙන්නේ කොච්චර හොඳ කරත් වැඩක් නැහැ මේක ගැන ද්වේෂයක් එනවා. මේක එපා වෙන ස්වභාවයක් එනවා. එතකොට දමලා ගහලා ගියොත් ඉතින් කොහොමත් අස්වැන්නේ ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අන්න කාගෙන ගියොත් හරියට අර නිකන් එක කන්නයක් පාඩු වෙලා ඊළඟ කන්නේ අස්වැන්න දෙනවා වගේ හම්බ වෙන්න පුළුවන්. පිං ඉවර වෙන පස්සේ ඉතින් මතුවෙනවා ඒ වගේ. ඉතින් කොහොම හරි අන්න ඒ විදිහේ දෙවියෙන් ගෙනුත් වැඳුම් ලබන විදිහේ දෙයක්, විදිහේ හැකියාවක්, විදිහේ ශක්තියක් තම තමුන් තුළ ඇති කරගන්න පුළුවන්. මේ විදිහේ අවංක ස්වභාවයක්, විවෘත භාවයක් ඇති කරගන්න පුළුවන්. ඒකේ තියෙන අමුතු පුදුම වටිනාකමක් අර ආර්ථික නියාම වලට ගැලපෙන්නේ නැති වුණාට. ආර්ථික විද්‍යාව ඉදිරියෙන් තියාගෙන ගමන් කරන කට්ටියට ගැලපෙන්නේ නැති වුණාට මනුස්සකමක්, සරලත්වයක් ඒ තුළ තියෙන්න පුළුවනි. දැන් අර මට මතක් වුණා පහුගිය සිදුවීම මොකද්ද අර ට්‍රේඩ් ෂෝ එකකට ගිහිල්ලා. ඉතින් ඔන්න දැන් අන්න මේ ඉතින් ආර්ථික විද්‍යාව ඉදිරියෙන් තියාගෙන යන්නේ මෙච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් යනවා මෙච්චර බෙනිෆිට් එකක් එන්න ඕනේ මෙච්චර කස්ටමර්ස්ලා ප්‍රමාණයක් හොයා ගන්න ඕනේ. ඉතින් ඕක තමයි අදහස. එතකොට මමයි තව කෙල්ලෙකු ඉන්දියා. ඉතින් අපි දෙන්න ඉන්නකොට ඔන්න මිනිස්සෙක් ආවා. මේ මිනිස්සයා ආපු විදියෙම තේරෙනවා. මේ මිනිස්සයා මේ බිස්නස් එකට ආපු කෙනෙක් නෙමෙයි. ඒ වෙනුවට නිකන් අර සරල මිනිස්සෙක්. මේ ඇවිල්ලා එයාගේ යම්කිසි කතා බහ කරලා හොඳට විස්තර කියලා කියනවා එයා කරන මේ සේවාවක් පිළිබඳ. මොකද්ද කරන සේවාව? මේ අපේ ඉන්නවා මේ වගේ දැන් මේ පිටරටක කෙනෙක් වැඩි ජනතාවක් වගේ ඒ ගෝත්‍රික කණ්ඩායමක් වගේ මිනිස්සු ටිකක් ඉන්නවා. මේ අලුත් තාක්ෂණය නිසා ඒගොල්ලන්ගේ ජීවත් කරගන්න අපහසු වෙලා ජීවන මාර්ග ඇහිරිලා තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මම ඒගොල්ලෝ වෙනුවෙන් සටන් කරන කෙනෙක්, ඒගොල්ලෝ වෙනුවෙන් කතා බහ කරන කෙනෙක් කියලා තමුන් හඳුන්වලා දීලා ඉතින් පොඩි අර මිතුරු සාකච්ඡාවක්. ඉතින් ඕකට කන දාගෙන ඉන්නවා කම්පැනි අයිතිකාරයා පිටිපස්සේ ඉඳලා. ඉතින් ඔහොම ඉඳලා අන්තිමට දැන් මේ මනුස්සයා විනාඩි 10ක් 15ක් කතා කරලා ඉතින් අපි අනේ ඉතින් මේ ඇත්තටම හිතවත් විදියට කතා කරා. ඉතින් අපි අර මොනවද මේ කී ටැග් ටිකක් ගිහිල්ලා දුන්නා අර යාගේ ස්මූනු තියෙන කී ටැග්. ඉතින් ওই කී ටැග් දෙකක් අපි දෙන්න එකතු වෙලා මේක මේ අපි මතක් වෙන තියාගන්න කියලා දුන්නා. දුන්නාම පිටිපස්සෙන් සිංහලෙන් කියනවා එනවා මොකද්ද? දෙන්න එපා ඔය මනුස්සයට ඔය දීලා වැඩක් නැහැ. මේ ඔය බිස්නස් කරන්නේ කෙනෙක් නෙමෙයි කියලා ලැජ්ජාවේ වැප්පයි ඉතින් කම්පැනි අයිතිකාරයා. ඉතින් කොහොම නමුත් දීලා ඉවරයිනේ දැන් ඉතින් කරපු මොඩකම් කියලා ඉතින් සද්ද නැතුව ඉන්දියා. ඊට පස්සේ වෙච්ච දේ අර මිනිස්සයාට පොළොව පලාගෙන යන්න හිතෙන්නේ නැති මොකද්ද මේ මිනිස්සයා බෑග් එකෙන් අන්න වයින් බෝතලයක් අරගෙන හැලා අයිතිකාරයාට ඔෆර් කරා මෙන්න මගෙන් පොඩි තෑග්ගක් මම මතක් වෙන මේක තියාගන්න කියලා අර මිනිස්සයාට දුන්නා. දැන් කී ටැග් එක රුපියල් 200යි වයින් බෝතලේ කීයද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් ඒක දුන්නාට පස්සේ මොන වගේ හැඟීමක් මතුවෙන්නේ නැතිද? ආර්ථික විද්‍යාව නියාම දාගෙන යනවා. අර විදිහේ මනුෂ්‍යත්වයක් අමතක වෙනවා. සරලත්වයක් අමතක වෙනවා. හැමදේම ලාභ ගැන කල්පනා කරනවා. එතකොට ගිලිහෙන කොටස අපි දන්නේම නැහැ. අර විදිහට නොලැබෙන කොටස අපි දන්නේම නැහැ. ඉතින් ඕක මතක් වෙන පාරට අපිට hina යනවා. ඒ දවස්වල රැකියාව කරන කාලේ මෙන්න වෙච්ච දෙයක්. මෙන්න මේ ලං කරගත්ත දේ අර වගේ සුළු දෙයක් පස්සේ එලෝගෙන ගිහිල්ලා ඒ සුළු දෙයක ඉන්වෙස්ට්මන්ට් එක ගැන හිතලා අන්තිමට වෙච්ච දේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල්
හොඳ උදාහරණ හොඳ පාඩම් අපි කොයි දිහාවටද යොමු වෙන්නේ කොයි විදිහේ ශක්තියක්ද අපි තුල ඇති කරගatiya යුත්තේ කියන එක පරීක්ෂා කරලා බලන්න. ඉතින් ඒ වගේ පරීක්ෂාවක් පිළිබඳ නැවත නැවත දරන උත්සාහයක්. ඉතින් ඒකට හොඳ ආරම්භයක් තමයි මෙන්න මේ තමුන් තුල සිහියක් පිහිටවා ගැනීම. සිහියක් පිහිටවාගෙන මම මේ විදිහට මා ගැන දැනුවත් භාවයක් වටපිටාව ගැන දැනුවත් භාවයක් මම ගනුදෙනු කරන පුද්ගලයන් පිළිබඳ දැනුවත් භාවයක් ඇති කරගන්නවා. ඒ දැනුවත් භාවය අනේ ටිකෙන් ටික මා තුළ වර්ධනය වෙලා එන දෙයක්. ඒ දැනුවත් භාවය වර්ධනය වෙන්න මගේ ජීවිතයේ තියෙන අඩුපාඩු ටික ටික මගේ ඇරිලා යනවා. මගේ යම් යම් සීලයේ දුර්වලතා තියෙනවා නම් ඒවා මට ටික ටික හදාගන්න පුළුවන්. මගේ ජීවිකාවේ යම් යම් දුර්වලතා තියෙනවා නම් ඒවා මට ටික ටික හදාගන්න පුළුවන්. වෙහෙසයි. නමුත් ටික ටික වෙහෙස මහන්සි වෙලා මම මේ වගේ අඩුපාඩු හදාගෙන අර කී විදිහේ අවංකභාවයක් දිහාවට අර කී විදිහේ සරලත්වයක් දිහාවට අර කී විදිහේ ආර්ථික නියම වලට නොගැලපෙනමුත් නියම වටිනාකමක් දිහාවට අන්න ගමන් කරන්න දරන උත්සාහයක්. ඉතින් ඒ වගේ කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. අන්න මාතලී මම මෙන්න මේ විදිහේ කට්ටිය වන්දනා කරනවා. මොනවද? යම් කිසි ගෘහස්ත කෙනෙක් ඉන්නවද? සිල් රකින්න. මේ උපාසක ගුණයේ පිහිටපු ඒ වගේම දැහැමින් දරුවන් පෝෂණය කරන යම් තාක් ගෘහස්ත කෙනෙක් ඉන්නවද? අන්නේ ගෘහස්ත කෙනාව මම වන්දනා කරනවා. එයාට මම ගරු කරනවා කියලා ප්‍රකාශ කරනවා. ඒ වන්දනාව ඒ ගරු කිරීම අන්න අපිටත් ලබා ගන්න පුළුවනි. එහෙම නැතුව බාහිරේ පූජා වට්ටි අරගෙන දෙයියෝ හොයාගෙන යන්න එපා. ගියාට වැඩක් නැහැ. tamun තුල අන්න නියම දේවත්වයක් ඇති කරගන්න. tamun තුල නියම බ්‍රහ්මත්වයක් ඇති කරගන්න. tamun තුල නියම ආර්ය ස්වභාවයක් ඇති කරගන්න. ඒ විදිහේ දෙයක් ඇති කරගත්තාම අන්න දෙවියන්ගෙනුත් බ්‍රහ්මයන්ගෙනුත් අන්න නියම වැඳුමක් ලබන්න පුළුවන්. නියම ගරුත්වයක් ලබන්න පුළුවන්. ඉතින් එවැනි වූ දිව්‍ය ස්වභාවයක්, එවැනි වූ බ්‍රහ්ම ස්වභාවයක්, එවැනි වූ ආර්ය ස්වභාවයක් ඇති කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි හැමදෙනාටම ඉදිරිපත් කළා. අද මේ අලුත් අවුරුද්දක 2022 අවුරුද්දේ පළවෙනිම වැඩසටහන නිසා ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි වැඩසටහන පටන් ගත්තේ. අපි වැඩසටහනේ සම්බන්ධ වෙන සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම නිසන් වාසී ස්වාමීන් වහන්සේලාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්බන්ධ වෙන පිරිසටත් සංවිධායක මණ්ඩල වෙනුවෙන් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ දේශනා කළේ මේ අලුත් අවුරුද්දක අපිට මේ අවධානය යොමු කරන්න පුළුවන් හොඳ මාතෘකාවක් කියලා මම විශ්වාස කරනවා. මේ දෙවිවරු වැඳ පුදාගෙන අපිට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මතු කළේ. මේ මනුෂ්‍ය ලෝකෙත් දෙදොලොවට මාධිපති වෙච්ච මේ ශක්‍ර දේවයා කෙනෙක්ට වන්දනා කරනවා දැකලා මාතලේ කියන්නේ මේ රතාචාර්යවරයා අහවලු මේ ශක්‍ර දෙවියෝ කාටද මේ වන්දනා කරන්න කියලා. එතකොට ශක්‍ර දෙවියන් වහන්සේ ලබා දුන්න පිළිතුර අනුව තමයි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. ශක්‍රයාගේ පිළිතුර උනේ සීල සම්පන්න බ්‍රහ්මචාරී යෙදෙන පැවිද්දන් වඳින බවත් ඒ වගේම පින් කරන සිල්වත් වූ උපාසක ගුණයෙන් පිහිටි දැහැමිව දරුවන් පෝෂණය කරන ගෘහස්ත පිරිස වන්දනා කරනවා කියලා තමයි ශක්‍රයා මාතෘිට පිළිතුරු ලබලා දීලා තියෙන්නේ. ඒ අනුව ස්වාමින් වහන්සේ දේශනා කරේ අපි දෙවිවරු වඳිනවා වෙනුවට අපිට පුළුවන් නම් දෙවිවරුන්ගෙන් මැලුම් පිඳුම් ලබන ජීවිතයක් ප්‍රතිපදාවකට යොමු වෙන්නේ. ඒක තමයි අපි අලුත් අවුරුද්දක ඇති කරගත යුතු ප්‍රාර්ථනාව එහෙම නැත්නම් අධිෂ්ඨානීය වේත්‍ය කියලා. අපිට කියන්නේ වෙන කෙනෙක්ට වැඳලා අපේ ජීවිතය සාර්ථක කරගන්න වෙනුවට ශක්‍ර දෙවියන්ගෙන් පවා අපිට වැඳුම් ලබා ගන්න පුළුවන් තත්යකටපත් වෙන අපිට හැකියාව තියෙනවා කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම කියවන්න වටින එකම පොතක් තියෙනවා නම් ඒ හදවත නැමැති පොත බවත් අහන්න වටින යම් සින්දුවක් තියෙනවා නම් ඒ හදවත නැමැති සින්දුව බවත් ස්වාමීන් වහන්සේ දේශනා කළා.
තම තමන්ගේ හදවත්වල තත්ත්වයන් නිවැරදිව අඳුනගෙන ඒ ස්වභාවයන් පිළිගන්න කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒ වගේම ඉන්න තැන පීඩා සහිත නම් අපිට මේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට පනින්න සමහර අවස්ථාවලදී සිද්ධ වෙනවා. එහෙම අමාරුවෙන් නමුත් නිවැරදි දිශාවට ගමන් කළොත් කෙනෙක්ට කවදා හරි දවසක පහසුවක් ළඟා කරගන්න පුළුවන් බව ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ විදිහට පහසුවක් ළඟා කරගත්තම අපිට මේ අර කලින් කිව්වා වගේ සත්‍ය දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන තත්ත්වයකට පත් වෙන්න පුළුවන් බව ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒ සඳහා අපි අවංක භාවය ඇති කරගන්න ඕනේ, ඒ වගේම සරලත්වය ළඟා කරගන්න ඕනේ කියලා තවදුරටත් ස්වාමීන් වහන්සේ අපි මේ ප්‍රතිපදාව කොහොමද දියුණු කරගන්නේ කියලා කාරණේ තමයි අද පැහැදිලි කරේ. අපි ගාමි ස්වාමීන් වහන්සේට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අපි වෙනුවෙන් දේශනා කරපු වාර්තාවත් දේශනාවට. අපි වැඩසටහන ඊළඟට තියෙන්නේ අපි ආධුනික පිරිස වෙනුවෙන් සකස් කරලා තියෙන උපදේශ පත්‍රිකාව ආයත මතක් කරන එක. අද දවසේ වැඩසටහනට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් හරි එහෙමත් නැත්නම් මූලික උපදේශ අලුත් කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මම ඒක මතක් කරලා දෙන්නම්. අපි හැමදාම කියනවා වගේ මේ සතුටුමත් බව කියන්නේ මිනිසෙක් වෙච්ච ඕනම කෙනෙක්ට ඒ මනුෂ්‍යත්වයෙන් නිසාම ලැබෙන මූලික මිනිස් අයිතිවාසිකම් කියලා සලකන්න පුළුවන්. බාහිර වෙන කිසිම කෙනෙක්ගේ අනුදැනුමක් ආදීක්ෂණයක් හෝ අනුමැතියක් නොමැතිව ඉන්න ඕනම තැනක Tamanට පුහුණු කරන්න පුළුවන් දෙයක් මේ සතුටුමත් බව කියන්නේ. මේ සඳහා වැදගත් වෙන්නේ Tamanට මේක කළ හැකි කියන හැකි සංඥාව සහ මේකෙන් කරාම Tamanට යම් ප්‍රතිලාභයක් ලැබෙනවා කියලා විශ්වාසයක් ඇති කරගෙන මේක Taman පිළිගැනීම සහ ඒ හැකියාව පිළි අරගෙන Taman මේක නිතිපතා කරගෙන යාම තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරන අපි දැකලා තියෙන අවුරුදු 5 ඉඳන් ඕනම දරුවෙක්ට අවශ්‍යතාවය තියෙනවා නම් මේ සඳහා යොමු වෙන්න පුළුවන්. එහෙම අපි යොමු වෙච්ච දරුවෝ දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අද වර්ෂාන සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ටම ඒ සතුටුමත් බව වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ඇතුවයි මේ වර්ෂාන සම්බන්ධ වෙන්නේ කියලා. ඒ කියන කාරණා ටිකත් එක්ක මේ අපි මූලික උපදේශ ටික මතක් කරගමු. නිසරණවනේ ආශ්‍රයෙන් සතිමත් බව පුහුණු කරන මූලික ක්‍රම දෙකක් තියෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කියන මූලික පුහුණු කිරීමට අදාළ වීඩියෝ දෙකක් මම සඳහන් කරලා තියෙනවා මෙතන. ඕනම කෙනෙක් මේ වීඩියෝස් වලට ගිහිල්ලා මූලික උපදෙස් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේ පුහුණු විය යුතුයි කියන හැකි සංඥාව ඇති කරගත්තට පස්සේ දිනපතා සුළු වේලාවක් හරි මේ සඳහා වෙන් කරන එක විනාඩි 5ක් 10ක් හරි කමන්නේ දිනපතා මේක කරන එක හරිම වැදගත්. ඒක නිසා අවම වශයෙන් මේ පොඩි වේලාවක් හරි මේක කරලා පැය දෙකක සතිමත් ඉඳ ගැනීමක් හෝ පැය දෙකක සතිමත් අවදීමක් කරාට පස්සේ ඔබට මේ විදින විට සහ ඉඳ ගන්න විට ඒ දැනෙන අත්දැකීම් සරලව Tamanට දැනෙන විදිහට වාර්තාවකට ගන්න උත්සාහ කරන්න. එහෙම වාර්තාවකට ගත්තට පස්සේ ඒ වාර්තාව අපිට යොමු කළ යුතු Google ෆෝරම් එක සහ ඊමේල් ලිපිනේ මම සඳහන් කරලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් ඔබේ වාර්තාව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ වාර්තාවක් ඉදිරිපත් කළත් නැත්නම් වැඩසටහන හැම ඉරිදාම මේ වෙලාවට පැවැත්වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් පස්සේ අපි අපිට ලැබිලා තියෙන වාර්තා ගාමි ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒ සඳහා අවශ්‍ය සුදුසු ඉදිරි උපදෙස් ලබා ගන්නවා. එතකොට Tamanට ගැළපෙන අවස්ථා තියෙනවා නම් කරුණු තියෙනවා නම් ඒවත් ආශ්‍රය කරගෙන තමන්ගේ සතිමත් බව වැඩි දියුණු කරගන්න හැම දෙනෙක්ටම ඒ වාර්තාවලට සමන් දීමිනුත් උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒක නිසා එතනින් අපේ ආධුනික පිරිසට අපි උපදෙස් ලබා දීමේ කොටස අවසන් වෙනවා. මම හිතනවා හැමදාට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. අපේ වැඩසටහන ඊළඟ පියවර තියෙන්නේ ප්‍රශ්න උත්තර වාරයට යොමු වෙන එක. අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්න කියවන්න මම නදීප්ට ආරාධනා කරනවා. නදීප්. එහෙනම් රාධිකා බොහොම ස්තුතියි. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මාව ඇහෙනවයි කියලා. තෙරුවන් සරණයි අපිට ඇහෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්න කියවන්න ඉස්සලා ස්වාමීන් වහන්සේ මේ
ස්වාමීන් වහන්සේ කිව්වාද ඉතාලි ජාතිකයෙක් ඇවිල්ලා ඉන්නවයි කියලා ශබ්දවද්ද එහෙනකොට ටිකක් අමාරු කියලා මාත් නිසරවලට මුලින්ම ඔය රැහැයන්ගේ සද්දේ මුලින්ම නිකන් කරදරයක් වගේ හිතුණා. නමුත් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ ස්වභාවික සද්ද වලට පුදුම මේ ආසාවක් ආවා. දැන් හවස එක සද්දයක් උදේ පරියන්කට ගියාම ඔය 5ට විතර ඇහෙනවා ඒ සද්ද ටික. ඒකත් වෙනම සද්දයක්. ඊළඟට ඔය 5ට විතර තව වඳුරෙක්ගේ සද්දයක් ඇහෙන සංස ගොඩාක් ඈතින්. 6 වෙනකොට දැන් අර පැයේ පරියන්ක ඉවරනකොට ඒ වඳුරා නිකන් ළඟටම ඇවිල්ලා වගේ. මම ඔක දවස් ගානක් බැලුවා ස්වාමීන් වහන්සේ. පස්සේ මට ඒක බාධාවක් වුණේ නැහැ. මම අර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බාහිර සද්දයකට හිත ගියා නැවත භාවනා අරමුණ හිතාවා. පසු කාලෙක කල්පනා කරුවට තමයි තේරුනේ මේ ලොකු ස්වාමීන් වහන්සේ මේක තමයි කියන්නේ කියලා. ඉතින් අර අහගෙන අයටත් ඔය ඒවා හොඳ අත්දැකීම්. හැබැයි නාපු කට්ටිය ඉන්නවනේ. ආපු නැති කට්ටිය ඒගොල්ලෝ ඉරිසියා වෙනවා කිව්වහම. හිත අමාරු වෙනවා ඒගොල්ලන්ට. මේ ඉතින් ඔය වගේ වටපිටාවක තමයි ඉන්නේ. ඒ වටපිටාවේ නොයෙකුත් දේවල් තියෙනවා. ඇත්තටම බාර ගැනීම තමයි තියෙන්නේ. දැන් ඔය ඉතාලි මිනිස්සයා ඇත්තටම එහෙම කියලා එයාට ඉතින් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරා. දවසකට දෙකකට පස්සේ ඇවිල්ලා කියනවා අර මම මගේ අදහස වෙනස් කරපු එක ඒ අපේ බැල්ම එහෙම නැත්නම් අපි කියන්නේ නිකන් සම්මා දිට්ඨියක් කියමුකෝ. නිවැරදි දැක්මක් ඇති කරගත්තට පස්සේ ඒක සම්පූර්ණ ලොකු පරිවර්තනයක් දිහාවට යනවා. එතකොට එයා කියනවා භාවනාවේ ලොකු වෙනසක් වුණා මගේ. මොකද්ද මම මේ ඉන්න යථාර්ථේ නැත්නම් මේ වටපිටාව මේ මගේ හිතවිලි මම බාර ගැනීමක් සිද්ධ කරා. ඒ ගත්ත ගමන් මට අර ස්ට්‍රෙස් එක නැහැ. ඒක එකපාරට රිලීස් වෙනවා. මොකද හේතුව අන්න මේ මෙච්චර වෙලා මේ වලිගේ හපාගෙන ඉඳලා තියෙනවා. වලිගේ හපාගෙන විලාප තියෙනවා. කියනවා රිදෙනවා හපන්න රිදෙනවා කියලා. ඉතින් ඇත්තනේ හරිනේ. ඒ වෙනුවට පොඩ්ඩක් අතහැරලා බැලුවාම අර රිදෙන එක නවතිනවා. ඉතින් ඒ වගේ ඇත්තටම මේ පොඩි අපේ බැල්මේ වෙනසයි තියෙන්නේ. වෙනස ආපු ගමන් අන්න මේ සම්පූර්ණ අලුත් වෙනවා. ඉතින් දවසෙන් කොහොමද මේ වගේ වෙනසක් ඇති කරගන්නේ? එයා ඒ විදිහට කතා කරන්නේ කොහොමද? දවසෙන් කියනවා මගේ සක්මන පරියන්කේ 아무තු පහසුවක් ආවා. මොකද අර බැල්ම මම වෙනස් කරගත්තා. අපිට ඉන්න පරිසරය මේ එපා කියන්න බෑනේ. ඉන්න පරිසරයට එරෙහිව සටන් කරන්න බෑනේ. දැන් ඊයේ එකක් තියුණා වැඩසටහන්ලු වාර්තා 3ක් ඉදිරිපත් වුණා. 3ේම කියලා තියුණා ඒගොල්ලෝ එදිනෙදා කටයුතු පිළිබඳ විස්තර. සක්මන පරයන්කේ එදිනෙදා කටයුතු. ඔන්න මාර්තුකා 3 යටතේ තමුන්ගේ භාවනාව පිළිබඳ විස්තරයක් කියලා තියුණා. එතකොට ඒක අහන්නත් සතුටුයි. මොකද අන්න නිවැරදි අදහසක් තියෙනවා. අහන්නත් සතුටුයි. මොකද අන්න මම මේ මොන වගේ දෙයක්ද කරන්නේ කියන අදහස තියෙනවා. ඔය වැරදි විදිහට ගන්න කට්ටිය කියනවා පරයන්කේ විතරයි භාවනාවක් තියෙන්නේ. සක්මන නිකන් අපි නිකන් මේ ව්‍යායාමයට වගේ කරන දේවල්, කකුල රිදෙනවට වගේ කරන දේවල්. එදිනෙදා කටයුතු නම් කොහොමත් කරන්න බෑ කියන අදහසේ තමයි ඉන්නේ. අර දැක්ම වැරදි. නිවැරදි දැක්මක් ඇති කරගත්ත ගමන් අන්න ධර්ම මාර්ගය එතනම ඉවර වෙනවා. මේක මේ අපහසුයක් දිහාවට යන දෙයක් නෙමෙයි. පහසුවක් දිහාවට යන දෙයක්. ලෝකේ තියෙන ප්‍රශ්න මදිවට මෙතන ඇවිල්ලා තටමලා වෙනම ආර්ස සමාරු හදාගන්නේ මොකටද? ඒ වෙනුවට නිකන් සරලව ඉඳලා බලන්න. ඉන්දියාම ඉදිරිපත් වෙන්නේ මොනවද කියලා බලන්න. ආනාපානෙම බලන්න ඕනේ, ආනාපාන සතියෙම කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඉඳලාපත් වෙලා බලන්න මොකක්ද එන්නේ කියලා. එතකොට ආනාපානය આવොත් ඒකත් ජයසිරි මංගලම්. එහෙම නැතුව වෙන මොකක් හරි આવොත් ඒකත් ජයසිරි මංගලම්. ඉදිරිපත් වෙච්ච එක්කෙනා එක්ක යන ගමනක් තියෙන බිත්තර කාලා යැපිලා ඉන්න ගමනක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් වෙනසක් ඇති කරගත්තාම නදීප් කියන පහසුව මතුවෙනවා. සමහර විට රැහැයියෝ ඉතින් එක්ක සටන් කළා දවසක් දෙකක් තුනක් හතරක් යනකොට එකපාරට තේරෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී ඒ වෙනස ඇති වෙනවා. පෞගේ කාලයක එක මහත් එක්ක ඇවිල්ලා කියනවා මොකද ස්වාමීන් වහන්සේ මම පළවෙනි දවස් කීපේ පුදුම තරහකින් ඉඳියේ තරහෙන් පුපුර ඉඳියේ. මොකක්ද ඒකට හේතුව? ඔබ වහන්සේ මේ වැඩ කියනවා. යන්තම් මේ පින්ඩපාතේ ගිහිල්ලා දාඩි දාගෙන ආව විතරයි මෙන්න කොටන් අදින්නේ කියන වැලි අදින්නේ කියනවා. මේ මම පුදුම තරහකින් ඉඳියේ මේ වයසක අපෙන් මේ විදිහට වැඩ ගන්නෙ මොකද කියලා. ඊට පස්සේ පරියංගයට ගිහිල්ලා වාඩි වුණ ගමන් ලොකු හාමුදුරුවෝ කුටි ඉඳගෙන යකඩ තලනවා. එතකොට මේ සිහිය තියන්න බෑනේ ස්වාමීන් වහන්සේ. පුදුම තරහකින් ඉඳී නමුත් මට පස්සේ තේරුණා මේ කියන පණිවිඩේ.
මොකද්ද මේ තලනේ යකඩේ පිටිපස්සේ තියෙන පණිවිඩේ කියලා මට තේරුණා කියලා කියනවා. ඉතින් ඒක එයා කියන්න ඕනේ නැහැ. එයාගේ මූණෙනුත් තේරෙනවා. දවස් 4ක් පුදුම ද්වේෂකින් ඉඳියේ. අන්න පස්වෙනි දවසේ එකපාරට මේ මනුස්සයා නිකන් නිවිලා ගියා වගේ වුණා. ඒ වෙනස තමයි ඔය කියන්නේ. ඒ බැල්මේ වෙනස. වැරදි බැල්ම බැලුවොත් ආයේ කල්ප ගාණක් වුණත් බලන්න පුළුවන්. ඒක වෙනස් කරන්නත් හැබැයි ලොකු කාලයක් යන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙනසක් ගැන තමයි ඔය නදීප් කියන්නේ කියලා මං හිතන්නේ. අපි ඔය වැඩි විස්තර කියන්න එපා. වඳුර කෑ ගහනවා, අර කුරුළු සද්ද ලස්සනයි කියලා කියන්න එපා. ඉරිසියා කරන කට්ටිය ඉන්නවා අප්පා. සෝනන්ස ආපු නැති අයට පොඩි මේ මොකද්ද ඉරිසියා පොඩ්ඩක් වැඩි වෙන්නේ එහෙමද? එන්කරේජ්මන්ට් එකක් දෙන්න. ඇවිල්ලා නිස්සරණට ඇවිල්ලා යන්න කියන්න. මම ඕනනම් මේ කණෙන් පෙන්නන්නම් ඉරිසියා කරන කෙනෙක්. කොහොමද වින්සානාංශ අදත් සානාංශ අපිට වාර්තාවක් විදිහට ලැබිලා තියෙන්නේ වියානාදුවගේ වාර්තාව පමණයි. ඒ සමග වීඩියෝ එකක් එවලා තියෙනවා. වීඩියෝ එකත් මම ෂෙයා කරන්නම්. හොඳයි ඉදිරියට යන්න. Hi guys, today I'm gonna Sure. show you how to do these squish heads. What are those? Squish heads, Oh, why they are called squish heads? because you can squish them. Like how? Oh, nice. So, why do you use them? Because when you're bored or when you're cranky, Uh-huh. you can just squish them. Like how? Oh, can you do that when you are mad? Yeah. Okay, so it's kind of mindful Yeah. toy. Yeah. And look, you can actually do this. Okay. And there's also some twinsies. Hey there. So when you are waiting for something, and I know you don't like waiting, right? Waiting is boring, so you can just do that, Twinsies. right? Yeah. Even me, when I'm bored or when I'm stressed or depressed at work, so I can do that. So can you show me like how you do it? Like, can you demonstrate, please? Okay. Nice. Do you have anything else to say? I'm going to show you some of my squish heads. These two are twinsies because they're both stockings. Oh, And this one, look, it's a light bulb without a face. yeah. So you can. And there's a funny way to squish it. How? Oh, like popping. And I also have some fidget toys. Yeah. This is also a fidget toy, but It is a sort of, yeah. yeah, it's a squish heads like these ones. They're really fidget toys. Let me read the report, Swaminathan. Mindful sitting. I was sitting on the floor and listening to the surrounding sounds. I heard the sound of the fan, the sound of a vehicle, and the sound of the silence. I knew the room was dark and felt scared. So I suddenly opened my eyes. I closed my eyes and went back to meditation. I felt my breathing and almost fell asleep. I heard Mommy is smiling or something. So I knew she is watching me and cheating without doing her meditation. I opened my eyes to catch her. That's the end of the report. So, answer.
Kapani also sent a small description about the widget toys. Would you want me to read that as well, Soina? Okay, go ahead. Yeah. Demonstration of a widget toy called Squishy Heads. In this video, Vienna is showing one of the widget toys called Squishy Heads. Widget toys are designed to help with focus, attention, calm, and active listening. They were widely used to treat special need kids and adults, but during the pandemic, they were the best-selling toys in the Western world. They are quite popular in North America, to the point that every kid has a fidget toy. They were the most popular Christmas gift and also the highest sold toy in Amazon. A fidget toy simply helps to become mindful and stay in the present moment. The popularity of it shows how important mindfulness is to this world during this difficult time. Vienna is showing you how to play with her squishy heads to stay calm and focused when you are bored, agitated, or upset. I remember those days we simply played with a rubber band without even knowing this concept, and it did the same job. That's the end of the report, Swamina. Right, okay. First of all, good to hear your voice. I think it's the very first time that I am hearing your voice. So maybe Ammi is asking questions just to get that message across, because so many years, not so many years, maybe last year or so, we didn't get to hear your voice. Today we got, right? So that's a good thing. And as you said, when your mind is worried, when you have some stress, when you are in a queue waiting for something, or when you want to relax, you can find such activities that are calming and peaceful, just bringing your attention to something that are easier, and you can just relax. So various options are there, different activities are there, then different toys are there. You can use them. When you use them, you can relax your mind. You can bring your attention to the present moment. Even people find when they eat spicy food, it is becoming, it helps to become calmer, because that pain brings us to the present moment. Whether you like it or not, you have to stay with your body because of the pain. So pain has that advantage, your thinking mind, storytelling mind, coming to the present moment. So chili bring us to the present moment, bring our attention to the body. So people find that after having a spicy meal, their minds become calmer, because the attention more and more comes to the body. When you exercise, your attention naturally comes to your body. You can't do a proper workout in a bad mood. Instead, when you sweat, when you work out, your attention naturally comes to your body. So once the attention comes to the present moment, it is always healing. So that is why these small activities are important. So you can find a lot of them on YouTube, various different activities, how to bring your attention to the present moment, how to avoid such worries, anxieties, and make yourself calm and peaceful. So you can observe about 10-15 breaths while your eyes closed in between a work day, or you can go for a small walk, or you can listen to the sounds of the surrounding, maybe even the vehicle sounds. If you listen with mindfulness, if you listen with awareness,
then it is calming and peaceful. So that's the idea. Whatever the toy or the activity you use, you bring your attention to the present moment, and that is always healing. That is always making yourself calm. Yesterday there was a person who was telling, now I can see that my in-breath is appearing from the silence. Then I can see my in-breath is dissolving into the silence. I can see my out-breath is appearing from the silence. Then I can see that my out-breath is dissolving into the silence. Not into the empty space, but to the silence. So those sayings, they are poetic because now you talk in a different language. You talk with your experience, the practice of Dhamma, and that is always having a sweet taste, poetic taste. It's there. So that's why we say when you practice Dhamma, it's like tasting a sweet fruit. More you taste it, more you find the sweetness and the pleasure of Dhamma. So that's the sweetness, that's the pleasure that we are after, not the worldly pleasures. That's the calmness, that's the bliss that we are after, not the material things. So in a sense, Vyana is giving us a deeper message, and I hope all of you got the idea, so that way we can introduce these things to our lives as well. When you are anxious, when you are in a workplace, when you are tired, try to bring your attention to the present moment. You can use various tools, various techniques you can use. Find that are few that will work for you and try to incorporate them in your day-to-day life. And when you do that, you find even though the other people worry, I can bring my attention to something else. Even though the other people have panic attacks, I can move my attention to a calmer place. So some people, they call it my safe place. When something comes, when worry comes, I go to my safe place. What is the safe place? This present moment. So some people, their safe place is the breath. Some people, their safe place is the stomach. Some people, their safe place is the heartbeat. So whatever that is, that works for you, you have to find your safe place. And when something happens, you go for that refuge. And as long as you are in that place, you are safe. You are blissful. No worries can harm you. So that's the practice. So you have to include these things in your life. Try and see how you can incorporate. Also, Swami's Vyana is very smart enough to catch her mom cheating while she was meditating. Her mom was watching her. She was very attentive to that as well. Yes, when you grow up, it will be more and more difficult for your mother to cheat, do these various things, and she'll be watching after you. So that's a good sign. You can guide your mom as well while practicing your Dhamma. ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? හොඳයි අපි එහෙනම් වාචික ප්‍රශ්න තියෙනවා නම් ඒවලට. ගෞරවනීය ස්වාමීන් වහන්සේවත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ ධර්ම සාකච්ඡාවට. අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි. සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් ඉල්ලා සිටිනවා තමුන්ගේ වාචික ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. raise hand option එක ක්ලික් කරලා නාමත් කතා කරන්න පුළුවන් අන්මියුට් කළා. බොහොම ස්තුතියි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමට සියලු ස්වාමීන් වහන්සේලාට මේ සැරිසරන්ට සහභාගී වෙන සියලු දෙනාට සුබ නවසරක් වේවා. ස්වාමීන් වහන්සේ මේ මට විශේෂ ප්‍රකාශ කරන්න ඕනේ දැන් පසුගිය දවස්වල මට ටිකක් සතුටුමත් පරයන්කේ සක්මනයි කරන්න අවස්ථාව සැලසුණා. එතකොට මට තේරුණා දැන් වෙනදට වඩා හිතේ ඇතිවන බොඳ ගතිය සාමාන්‍ය අපි දන්නවා මේක භාවනාවේ ඉදිරියට යamak කියලා ඒ බොඳ ගතිය ඉදිරියේ
සමහර දේවල් එදිනදා කරනකොට ටිකක් අමතක වෙන වගේ ගතියක් තියෙනවා. දැන් උදාහරණයකට ඊමේල් කීපයකම 2022 වෙනකොට 2021 කියලා ලියවලා ඊට පස්සේ වැඩසටහන ගත්ත 2022 අවුරුද්දට සුබ නවසරක් වේවා කියන වෙනකොට 2021 අවුරුද්දට සුබ නවසරක් වේවා කියලා කියනවා. ඒ වගේ ඉතින් සමහර තැන්වල එහෙම දේවල් සිදු වුණා. ඒක ඉතින් අර මම හේතියකට කම්පා වුණේ නැහැ. මේක මේ බොඳ ගතිය එක්ක කල්පනාකරණය වීමක් සිද්ධ වෙන නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා දැනගන්න නිසා. නමුත් ඒක ඉතින් ඊගෙන කිසියම් විමසීමකින් පසු වෙන්න අවශ්‍යයි කියන අදහසත් ආවා සතිය දියුණු කරනකොට. ඒ ගැන ඔබ වහන්සේගෙන් කිසියම් උදාහරණයක් තව ලබා දෙන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් සාමාන්‍යයෙන් ඔහම මේ අමතක වීම වෙනවා. මොකද කොහොමත් අවුරුද්දේ පළවෙනි දවස් කීපේ ඔක හැමෝටම වෙන දෙයක්. 2021 22 2021 කියන ලියවෙන එක. සාමාන්‍ය අවුරුද්දක් තිස්සේ ලියව එකනේ එකපාරට වෙනස් කරන්න බෑ. ඕකම තමයි ඉතින් අපේ ජීවිතෙත් අපි මේ අසතිය පුරුදු කරලා තියෙන සංසාරයක් පුරා. අතීතයට ගිහිල්ලා අනාගතයට ගිහිල්ලා වෙන දේවල් ගැන හිතලා වෙන තැන් ගැන හිතලා. ඉතින් ඒකම තමයි එකපාරට අර වෙනස් කරන්න ගියාම මේ අවුරුද්දක් තිස්සේ ලියව එකක් ඊළඟ දවස් 365කට පස්සේ වෙනස් කරන්න ගියාමත් ඔය වගේ පොඩි අමතක වීම වෙනවා වගේම තමයි. අපි අර සංසාරයක් පුරා පුරුදු වෙච්ච එක අතීතයට අනාගතයට ගිහිල්ලා පුරුදු වෙලා තිබුණ එක මේ මොහොතට ගන්න ගියත් ඒ පුරුද්දම හරි අමාරුවෙන් යනවා. මොකද ඒ වගේනේ අපි මේ පරයන්කයක සක්මනකට ගියාම හිත පිට යනවනේ අර පුරුද්දට. ওই අපේ පුරුද්ද තමයි ඊළඟට මේ අනිත් පැත්තට හරවලා ගන්න පුළුවන්. ඒ වගේ එහෙම මේ මොහොතේ ඉන්න පුරුදුනොත් ඒ පුරුද්දක් කරගත්තොත් ඊළඟට ඒ පුරුද්දෙන් අනිත් පැත්තට යන්නත් ඒ වගේම අමාරුයි. එහෙම ඉතින් ඒක අර අමතක වුණා කියන එකමත් නෙවෙයි. මේ තියෙන පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරගන්න බැරි එක තමයි තියෙන්නේ. ඒ වගේම මේ දැන් අපි භාවනා කරනවා කියලා මට හැම දෙයක්ම මතක තියෙන්න ඕන 100%ක්ම හරියන්න ඕන කියලා බලාපොරොත්තුවකුත් තියෙනවනේ. මේ භාවනා කරන නිසා මේක හරියන්න ඕන කියලා අපි හිතන් හිටියොත් ওই වගේ චූටි දෙයක් වුණාම මේක මේ හිතට දැනෙනව හොඳටම. වෙනද ওই වගේ දේවල් ඕන තරම් වෙනවා ඇති ඒ උනාට ඒව ගාණක් නැහැ. මෙහෙම මට වරදින්න බෑ කියලා පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනකොට තමයි චූටි වැරද්දක් වුණාම මේක ලොකුවට ගණන් ගන්න. ඉතින් එහෙම නැතුව මෙහෙම වුණත් කියලා භාවනා කරත් වරදින්න පුළුවන්. ඒ වගේම සතිය පුරුදු කරත් මේ අසතෙමත් වෙන්න පුළුවන්. සතියත් තවත් එකක් විතරයි. සතිය අල්ලගන්නේ අර ලෝකේ තියෙන ලොකු දෙයකින් ලොකු දරත පරිලාහ වලින් ගැලවෙන්න තමයි සතිය අල්ලගන්නේ. සතියත් තව පොඩි දෙයක් විතරයි. ඒකත් අතහැරලා දැම්මම තමයි ඊළඟ මට්ටමට යන්න පුළුවන්. ඒ කියන්නේ සතිය අල්ලගත්ත ඒකත් කවදාක හරි අතාරින්න වෙනවා. ඉතින් ඕක තමයි ඔය ටික පෙන්වන්නේ. අර සබාධම අපිට පෙන්වන එක විදියට මේ අල්ලගත්ත එකත් කවදාක හරි අතාරින්න වෙනවා කියන එක විදියට පෙන්වනවා. ඒක බාර ගන්න තමයි තියෙන්නේ. ඔක බාරගත්ත දවසට සතියත් තවත් එකක් විතරක් වෙනවා. සතිය මුලින් කියලා දෙනකොට කියනෝනේ හරි ලොකුවට මේක තමයි ලොකුම දේ මේක තමයි අල්ල ගන්න ඕනේ. හරි වටිනවා කියලා තමයි අල්ලගන්නේ. ඒ උනාට ටික දවසක් ගිහිල්ලා ඒකත් මේ අතාරින්න වෙන අවස්ථාවක් එනවා. අමතක වීමත් තව දෙයක් විතරයි ඊළඟට. එහෙම කියලා මේ අමතක කරන්න යන්න එපා හැම දෙයක්ම. මේ අමතක වුණොත් ඒකත් තව එකක් විදියට බාර ගන්න තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් ඒක පැහැදිලි ඔබ වහන්සේගේ මේ විග්‍රහය එතකොට ස්වාමීන් දැන් සතියත් නැති වෙන තැනක් වගේ ආවොත් එතනදී දැන් තේරුම් යන සමහරවිට අස්තිමත් කාල පරිච්ඡේදයක් පහු කරගෙන මම සතිමත් බවට ඇවිල්ලා තියෙන්නේ කියලා. එතනදී මොකක් හරි අර අසතිමත් හිටපු කාලේ හිතින් දැකලා හරි එහෙම මොකක් හරි එතන විපස්සනාවක් කළේ යුතුද නැත්නම් මේ මොහොතේ ඉඳන් සතිය නැවත සකසුණා කියලා සාක්ෂි විමසලා මේ වෙරිෆයි කරලා එතනින් එහාට ඉදිරියට යන එකද එතන සිවුම් ගත්තම මොකක් හරි ක්‍රමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ දැන් සතියම අසතියමත් වෙන්න ඉස්සෙල්ලා හොඳට සතියෙන් ඉඳලා දන්නවා මම මේ වෙලාව වෙනකන් මෙහෙම සතියෙන් හිටියා කියලා. ඊට පස්සේ අසතියමත් වෙච්ච කාලයක් තියෙනවනේ යම්කිසි. ඉඳලා ආයෙසරයක් සතිමත් වෙන ගමන් මතක් වෙනවා මේ කාලේ මං අසතිමත් තමයි හිටියේ කියලා. අන්න ඒ කාලෙදී මමයා නැතුව කියන්නේ කරන කෙනෙක් නැතුව මමෙක් නැතුව සිද්ධ වුණා නම්
ඒ කාලෙදිත් එහෙම වරදක් සිදු වෙලා නැහැ. මොකද අකුසල් රැස් වෙලා නැහැ. එතන මමෙක් නෙවෙයිනේ කරලා තියෙන්නේ. ඒ වුණාට අර අපි අසත්‍යමත් වුණත් මමයා මුල් කරගෙන කරනවා නම් එතන අකුසල් වෙනවා. ඒ කියන්නේ සංස්කාර රැස් වෙනවා මමයා මුල් කරගෙන කරනකොට. මමෙක් නැතුව දැන් අපි සක්මනක් කරනවා කියමු. සක්මනක් කරද්දි මුලදී හොඳට දැනෙනවනේ යටිපතුල හරි කොහේ හරි දැනෙන තැන බලන් ඉඳලා. දන්නේම නැද ටික වෙලාවක් යනකොට මමයා නැත්තටම නැති වෙලා යනවා. එතකොට සතිය ඇත්තෙත් නැහැ. මමයා ඇත්තෙත් නැහැ සතියත් නැහැ. දෙකම නැති වෙනවනේ එකපාරට. එහෙම නැති වෙලා ඉඳලා ඔන්න එකපාරට මතක් වෙනවා මේ මොකද්ද මං කරන්නේ කියලා. අන්න එතකොට එහෙම ඒ කාලේ අතර පරාසය තියෙනවනේ. අන්න ඒ කාලෙදී මමයා ඇත්තෙත් නැහැ සතිය ඇත්තෙත් නැහැ. ওই දෙකම එකපාරට නැති වුණා නම් ඒ කාලයේදී සංස්කාරයක් කරලා නැහැ. දැන් අපි අසත්‍යමත්ව ඉන්නකොට තමයි මමයා පෝෂණය කරන්න වැඩ කරන්නේ. ඒ කියන්නේ හෙට මේක කරන්න ඕනේ කියලා ප්ලෑන් කරොත් එහෙම නැත්නම් ඊයේ මෙහෙම දේවල් වුණා කියලා ඒ ගැන කල්පනා කර හිටියොත් එතෙන්දී මම එක්ක ඉන්න ඕනේ. මම තමයි මට මෙහෙම වුණා මම මෙහෙම කරනවා කියලා එතන මමයා මුල් කරගෙනනේ දේවල් කරන්නේ. දේවල් හිතන්නේ. එතකොට මමයා පෝෂණය වෙනවා. එහෙම නැතුව මමයා නැතුව අසත්‍යමත් කාලයක් තියුණා නම් ඒ කාලය තුලදී සංස්කරණය ඇති වෙන්නේ නැහැ. අන්න එහෙම කාලයක් තියුණා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමයි සයන්ස්. එතකොට දැන් අපි ආරක්ෂා කරන සීලය වගේ එකක් සතියට අනුග්‍රහ පිණිස පවතින විදිය මේ ඍජුව මොකක් හරි අතර සම්බන්ධයක් තියෙන පුළුවන් සයන්ස්. සමහරවිට අටසීල සමාදන් වෙනවා, සමහරවිට සාමනීර සීලය තියෙනවා, උපසම්පදා පැවිදි උපසම්පදා සීලය තියෙනවා, මිහි පංච සීලය තියෙනවා. ඒකවල සම්මානසේ සමහරවිට දැන් අටසීල සමාදන් වුණාම තේරෙනවා සතිය ටිකක් වැඩිපුර තීව්‍රව මේ අත්දකින්න පුළුවන් කියලා. ඒ වගේ අර එහෙම එතනදී කොහොමද සයන්ස් ඒ අතර සම්බන්ධයක් පනවන්නේ? ඉතින් සීලයක් කැඩෙන්න පුළුවන්ද මමෙක් නැතුව? මමයා මුල් වෙලා තමයි සීලය කැඩෙන්නේ. මමයා නැති වෙනකොට දැන් අපි කියමු දැන් ඔය සක්මන් කර ඉඳෙද්දී මුකුත්ම නැතුව මේ දන්නේම නැතුව යවෙනවා. ඉබ්බෙම යවෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවේ කූඹියක් පෑගුණා කියලාවත් දන්නේ නැහැ. දන්නේ නැතුව කූඹි පෑගෙනවා ඇති. කූඹියක් පෑගෙනවද කියලාවත් කූඹියක් පේන්නේවත් නැතුව පෑගුණාට එතන පවක් සිද්ධ වෙනවා. හිතලද කූඹියක් පාගන්න. එහෙම නැහැනේ. එතකොට මම ඇත්තේ නැතුව ක්‍රියාවල් සිද්ධ වෙනවා. ඒතර සීලයක් කඩන්න නම් අනිවාර්යයෙන්ම මම එක්ක ඉන්න ඕන. සීලයක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් සෝවාන් වෙච්ච කෙනෙක් මොනවාද මේ ආර්යකාන්ත සීලය පිළිපිටනවා කියනවනේ. එතකොට ඒ කෙනාට මම මුල් කරගෙන නෙවෙයි දේවල් උනාට සිද්ධ වෙන්නේ. බැරි වෙලා හරි වැරදිලා සිද්ධ වුණොත් එයා පිළිගන්නෝ ඒක මේ මට මෙහෙම වැරද්දක් වුණා කියලා. එහෙමයි සයන්ස්. එතන එහෙම පැහැදිලි. එතකොට සීල අනුග්‍රහයක් එතන මමයා දුර්වල වෙනකොට සතිය බලවත් පිහිටනවා කියන එක පැහැදිලි සයන්ස්. ඒක දැන් මමයා මුලින් දැන් සතිය හොඳට අල්ලගෙන ගත්ත කෙනෙකුට තමයි අතාරින්න පුළුවන්. දැන් පෝල් වලටකදී මේ පෝල් එක අල්ලගෙන ඒක ආධාර කරගෙන උඩටම ගියාට පස්සේ තමයි අතාරින්න ඕනේ. මගදී අතාරියත් මොකද වෙන්නේ? ආයෙත් පිටිපස්සට වැටිලා කොන්ද කැඩෙනවනේ. ඒ සතිය අතාරින තැනකට ඒ මට්ටමට ආවට පස්සේ තමයි සතියත් අතාරින්න ඕනේ. දැන් අර බුදුහාමුදුර එක උදාහරණයක පෙන්නන ගඟකින් එතර වෙන්න නම් අර ගඟ මැදට එල්ලිලා තියෙන වැලක එල්ලිලා අනිත් පැත්තට පනිනවා කියලා. දැන් වැල ගඟ මැදදී වැල ඇතෑරියොත් මොකද වෙන්නේ? ගඟ මැදට වැටෙනවනේ. එහෙම නැත්නම් මුලදීම වැල අතහැරලා දැම්මොත් ඒත් ගඟට වැටෙන්නේ. හරියට අතාරින්න ඕන පොයින්ට් එකට දැනගත්තාම තමයි අතාරින්න පුළුවන්. දැන් ওই අතර මගදී ওই වගේ අමතක වෙලා අවුරුද්ද අමතක වෙලා එහෙම අමතක වෙලා පෙන්නනෝ මෙහෙම අතෑරුණත් ප්‍රශ්නයක් නැහැ කියලා ඒක දරා ගන්න ඒකත් දරා ගැනීම හැකියාව එනෝනම් කවදක හරි මේ අතාරින්න ඕනේ කියන එක තමයි ඔය සබදාමෙන් පෙන්නලා දෙන්නේ. නිකම්ම එකපාරට හිතලා අතාරිනවා නෙවෙයි අතෑරුණත් ඒකත් බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතලා අසතිමත් වෙලා නිකන් අර බීලා වගේ වැඩ කරනව නෙවෙයි. ওই විදියට වැරදිලා අමතක වෙලා අසතිමත් වුණත් ඒකත් ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඒක ඊළඟ දවසට තව පාඩමක් විදියට ගන්න එක තමයි තියෙන්නේ. එහෙමයි සයන්ස්. එතකොට දැන් අර එතන මේ විදිහට හිතන්න පුළුවන් අර හිස්සනේදී හිස්සනට අවම දැන් පරයන්කේදී සමහරවිට සක්මනේදී පවා හිස්සනට අවම පොඩ්ඩක් චකිතයක් වගේ දෙයක් සමහර විට ඇති වෙනවා. මෙතන දැන්
ඒකේ අවධානය යොමු කරන්න තැනක් මේ හිත රඳවන්න තැනක් නැතුව අසරණ වෙන බව මම දැකලා තියෙනවා. එතනදී මේ නිකන් හරියනම් අතපය හතර ගැට ගහලා වතුරට දාලා දැන් වතුර ගිලීගෙන යනවා වගේ අදහසක් තේරුම් ගිහලා තියෙනවා පරියන්කවල. එතනත් ওই මමත්වයේ තමයි එතන මේ බින්දිලා යන පටන් ගන්න කියන එක තමයි මට නම් තේරුනේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි දැන් මුකුත්ම නැතිව අතෑරුණාට පස්සේ කොහොම හරි මමයා ගැට ගහ ගන්න ඕනනේ. මොකක් හරි සද්දයක් හරි වටපිට දැනෙන මොකක් හරි එකක් අල්ලගෙන තමයි මමයා ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් අර මුකුත්ම නැති වෙලා අතෑරිච්ච වෙලාවේ එකපාරට මෙතන මමයා නැහැ කියලා දැනුණ ගමන් බය වෙනවා අනිවාර්යයෙන්ම. ඒක තමයි ඒක පුළුවන් තරම් අර කාලයක් ප්‍රැක්ටිස් කරනකොට ඒකට තියෙන බය ටික ටික අඩු වෙලා යනවා. අර නොදන්න තැනට ගියහම එකපාරටම නොදන්න තැනකට ගියහම බයයිනේ. එහෙම නැතුව ටික දවස් දෙකක් ওই විදිහට නොදන්න තැනට ටික ටික ගියාට පස්සේ ඒකට තියෙන බය නැති වෙලා යනවා. එතකොට මේ නොදන්න තැන වුණත් සාමාන්‍ය දෙයක් වෙන්න ඕන. සාමාන්‍ය දෙයක් වුණාට පස්සේ නොදන්න තැනත් එකයි දන්න තැනත් එකයි. එහෙමයි සයන්ස් තව එක ප්‍රශ්නයක් මට තියෙනවා. දැන් මට තේරුම් ගිහිලා තියෙනවා මම සමහරවිට දැන් ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා බොජ්ජංග ධර්ම පහක් වෙන දේශනා වෙනවනේ. එතන මගේ ටිකක් විරිය බොජ්ජංගේ අඩුයි කියලා මට මේ සතිමත් වැඩ කරනකොට ඒක තේරුම් ගිහිලා තියෙනවා. ඉස්සර නම් ඉස්කෝලේ යන කාලේ නම් විරිය කියන එක ටිකක් වැඩියෙන් තිබ්බ අනිත්‍යයට වඩා. නමුත් දැන් තේරෙනවා විරිය නම් අඩුයි අනිත්‍ය වඩා ඉස්සරහට ගිහිල්ලා වගේ මාර්ගයක් තියෙනවා. ඒ වගේ කෙනෙක් නිසා නම් මොකක් හරි කරන්න ඕනද ඒක ඉබේ කලමනාකරණය වේද එතනදී සුත්තමේ ඥාන වලින් මොකක් හරි අනුග්‍රහයක් ගන්න ඕනද කොහොමද ඒක දැනගන්න සම්මත කරන්න ඕක මෙහෙම කියන්නත් පුළුවන්. දැන් අර කෙනෙක් අර විපස්සනාව දියුණු වෙනකොට කියන්නේ මේ ලෝකේ කරන හැම දෙයක්ම සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියනවනේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියලාත් කියනවා. දැන් ඇත්තටම කෙනෙකුට අර වැඩිගෙන එනකොට සමන්ගේ බොජ්ජංග ධර්ම වැඩිගෙන එනකොට මොනවා කරත් මේක වැඩක් නැහැ කියන මට්ටමට එන්නත් පුළුවන්. එතකොටත් ওই වීරිය අඩු වෙන්නත් පුළුවන්. එහෙම නැතුව නිකන් කම්මැලිකමට වීරිය අඩු වෙන්නත් පුළුවන්. ඉතින් ওই දෙකෙන් බලන්න ඕන මොන එකද Tamanට එන්නේ කියලා. කියන්නේ අවබෝධයෙන් මේක කළා කරන එකේ තේරුමක් නැහැ කියන එක අනුව වීරිය අඩු වෙනවද? එහෙම නැත්නම් මේ නිකන් අර කම්මැලිකමත් එක්ක වීරිය අඩු වෙනවද කියලා. එහෙම සානස ඒක තමයි මේ එහෙම දෙයක් මට හිතුණා. මොකද මේ දැන් පොමුගේ දවස්වල අර ටිකක් ඔස්ට්‍රේලියාවේ තිබුණු රිට්‍රීට් එකකට සමාන්තර ටිකක් සත්‍යමත් සම්මානයි පරියන්කේ කරද්දී ඒ වගේ පොඩි ගොඩක් මට අනාවරණය වුණා මේ විදිහට. ඒ අත්දැකීම් වල හිතේ රැස්ලා තිබ්බ ප්‍රශ්න ටික තමයි සන්නස් මේ ඇහුවේ. ටික ටිකට අහන්න හිතුනේ. මොකද මේ මට තේරුණා ඒ වගේ දේවල් සාකච්ඡා කරන එක මට අනිත් ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ ඔබම පින්සන්නස් වහන්සේට මට ඇත්තටම ප්‍රශ්න කීපයක් ඔළුවේ රැඳිලා තිබ්බේ ගොඩකට උත්තර ලැබුණා වහන්සේගේ පිළිතුරු වලින්. දැන් ඔකේ තව එකක් කියන්න දැන් වීරිය අඩු වෙලා කියලා දැනගත්තෙත් සතිය නිසානේ. දැන් වෙන කාලවලදී වීරියවම අඩු වෙන්නේ නැති. සද්ධාව අඩු වෙනවා වැඩි වෙනවා. වීරිය අඩු වෙනවා වැඩි වෙනවා. ප්‍රඥාව අඩු වැඩි වෙනවා. කොහොමම සමාධිය අඩු වැඩි වෙනවා. ඒවයි එක හැමදාම එකම විදියට තියෙන්නේත් නැහැ. ඒකත් මේ ලෝකේ දේවල්නේ. ඒකත් අනිත්‍ය වෙලා යනවා. ඒ අඩු වැඩි වීම දැනගන්න නම් සතිය තමයි ඉස්සරහට ඇවිල්ලා මේ හැම එකේම අඩු වැඩි වීම බැලන්ස් කරලා දෙන්නේ. ඉතින් බැලන්ස් කරගන්න නම් අපි දැනගන්න ඕනේ දැන් මේ වෙලාවේ මගේ සතිය අඩුයි මේ වීරිය අඩුයි මේ වෙලාවේ මගේ සද්ධාව අඩුයි මේ වෙලාවේ ප්‍රඥාව අඩුයි එහෙම කියලා ඔන්න ඔක දැන ගැනීමම තමයි ඊළඟට ඒක බැලන්ස් කරගන්න ලොකුම උදව්ව වෙන්නේ. දැන් සතිය තිබුණ නිසා තමයි දැන් මේ කාලෙදී මගේ වීරිය අඩු වෙලා කියලා තේරෙන්නේ. එතකොට ඒක ඉබේම Tamanටම ඒකට පිළියමක් කරගන්න පුළුවන්. අනේ ඔය සතිය තමයි ඔය හැම එකෙම බොජ්ජංග ධර්ම වල මැද ඉඳගෙන උදව් කරන්නේ හැම එකටම බැලන්ස් වෙන්න. සතිය තමයි යෝකට ලොකුම උදව් වෙන්නේ. ඉතින් සතිය තියෙනවා නම් අනිත් ඒවා ටික බැලන්ස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් සතිය තියෙන කෙනාට. දැන් ඔයා ඕක දැනගත්තේ සතිමත් හිටපු නිසා. ඕකෙත් ඊළඟට චක්‍ර තියෙනවා. සමහර දවසේ ගත්තාම දවසේ උදේ ඉඳලා හවස වෙනකොට එක එක දේවල් ওই පහෙන් එක එක අඩු වැඩි වෙන්න පුළුවන්. ඊළඟට සතියක් මාසයක් අවුරුද්දක් වගේ ගත්තත් ඊළඟට අවුරුදු කීපයක ගත්තත් ওই ලොකු චක්‍ර එහෙමත් තියෙනවා. ඒවයිත් අඩු වැඩි වීම Tamanටම තේරුම් ගන්න පුළුවන් සතිමත්ව ඉන්න කෙනාට. එතකොට ඒක හරහා Tamanටම ඒකට මේ පිළියම් කරගන්නත් පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේ දෙන පිළිතුරු වලින් මට තවත් ඒ අහන්න හිතුනේ මේ පිළිතුරු ගැන පැහැදීම වැඩි වෙන නිසා එන්න. මට ගොඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ. මට ඒ අනුව ඉස්සරහට තව සතිමත්ලා උත්සාහ කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වෙන අත් එසවිලා නැහැ ස්වාමීන් වහන්සේ. සභාග වෙලාවකින් මම කැමති තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඊට අමතරව ස්වාමීන් වහන්සේ මගේ නාමන්තගේ ප්‍රශ්නේ අන්තිම හරියට පොඩි ස්වාමීන් වහන්සේ දීපු පිළිතුරත් එක්ක මට අහන්න දෙයක් හිතුණා. ස්වාමීන් වහන්සේ කිව්ව අර චක්‍ර වශයෙන් දකින්නයි කියලා එපා වීම, සවීර්ය වැඩිවීම, ඒ වගේ අර උද්‍යෝගය ඇතිවීම. මම ඒක ස්වාමීන් වහන්සේ මම ඔෆිස් එකේ වැඩ පටන් ගත්තේ මේ සතියේ. නමුත් ගෙදර ඉඳන් වැඩ කරේ පුදුම කම්මැලිකමක් තිබුණා ස්වාමීන් වහන්සේ. නිකන් ඉඳලා සති දෙකක් විතර වැඩ පටන් ගන්නකොට එහෙම ඉඳලා මම පොඩ්ඩක් ඇවිදින්න ගියා. ගිහිල්ලා ඇවිල්ලා දැන් ඔය ඇවිදිනකොට ස්වාමීන් වහන්සේ ඔය සක්මන ඒ ගති ටික ඔක්කොම එනවා. සමහර වෙලාවට දැන් එපා වෙලා ඒක දකින්නවා. ඔය වගේ. මොකද ගිහිල්ලා එකපාරට ස්වාමීන් වහන්සේ අර මේ ඉන්ජෙක්ෂන් එකක් ගිහුවා වගේ උපේ වාරුණා. ඒ කරලා තිබිච්ච අර මගේ ඇරිච්ච වැඩ ටික ඔක්කොම කරා. ඒක එහෙම ඉවරලා ගියා ස්වාමීන් වහන්සේ. පස්සේ ආපහු ටිකක් පොඩි ආයෙ රෙස්ට් එකක් කරගෙන ආයෙ කරන්න බලනකොට ආයෙ අරක නෑ ස්වාමීන් වහන්සේ. ඒ තිබිච්ච උද්‍යෝගයක් නෑ. අර කොහෙන් ආපු එනර්ජි එකක්ද මන්දා. ඉතින් ඒක අර දැන් ඉස්සර නම් ස්වාමීන් වහන්සේ තිබුණේ ඔක සතියක් විතර වගේම නිකන් අර මම අපේ වචනෙන් කිව්වොත් නිකන් චාටර් එකේ ඉන්නවා වගේ. ඔහොත් ඒක ස්වාමීන් වහන්සේ දැන් අර බොහොම කෙටි කාල පරාසවලදී මේ දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක තමයි අර ඒක අර රෙසිලියන්ස් කියලා කියන්නේත් ඕකමනේ. මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒකට දරා ගැනීම හැකියාව ඉස්සර අපි සමහර දේවල් දැක්කම ඒකත් එක්ක හපහපා ඉන්නව සති ගණන් මාස ගණන්. ඒ වුණාට දැන් ඒක තේරුණාම මම මේ කරන එක මේ වගේ දෙයක්ද කියලා තේරුණ ගමන් එකෙන් ගැලවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වෙනවා. සතියත් එක්කම තමයි ඔක උදව් මේ හේතු වෙන්නේ ගොඩ දා ගන්න. يعني ඉක්මනට ගොඩ දා ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා ටික ටික. බොහොමත්ම පිං. කල්පානි අතෝසලා තියෙනවා අන්විත් කළා කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට භාවනා අත්දැකීමක් කියන්න ගත්තේ මේ ලියන්න හැදුවට ඒක ලියන්නේ කොහොමද කියලා තේරුන්නේ නැහැ. දැන් දවස් දෙක තුනක් try කරනවා ලියන්න. ලොකු ස්වාමීන් වහන්සේටත් මේ report එක යවන්න හදනකොට ඒක ලියාගන්න තේරෙන්නේ නැහැ මට. එහෙනම් මට හිතෙනවා කියන එක හොඳයි ඊට වඩා කියලා. ඊහරි පෙරේදා හරි සතිමත් පරියන්කයක ඉන්නකොට මමයි දුවයි දෙන්නම හිටියා. ඇත්තටම ඉඳගෙන ඉඳලා තියෙන්නේ මේ වෙන්ට් එකක් තියෙනවා මෙහෙ දැන් සීතලයිනේ. ඒ හින්දා හීටර්ස් වැඩ කරනකොට ෆෑන් එක වැඩ කරනකොට නේ වෙන්ට්ස් තියෙනවා ගෙවල් වල. ඒ වෙන්ට් එකත් ළඟ තමයි ඉඳගෙන ඉඳලා තියෙන්නේ. ඒක තේරුනේ ඉඳගෙන පරියන්කේ ඉන්න කය දිහා බලාගෙන ඉන්නකොට ඉක්මනින්ම හුස්මට හිත මේ යොමු වෙනවා. ඊට පස්සේ එකපාරට මේ ෆෑන් එක දුවන්න පටන් ගත්තා. දැන් ඉතින් එතනම තමයි උඩ වගේ වාඩි වෙලා ඉඳලා තියෙන්නේ. දැන් මේ ෆෑන් එකේ සද්දෙමයි ඇහෙන්නේ. ස්වාමීන් වහන්සේ එකපාරට මේ සද්දෙට හිත ගියා. දැන් ඔක පටන් ගත්තාම සාමාන්‍යයෙන් විනාඩි ටෙම්පරේචර් එක සෙට් කරලා තියෙන ගානට යනකම් දුවනවා විනාඩි 10ක් විතර. ඉතින් දැන් ඒකට හිත ගියා ළඟම තියෙන හිඳ කනගාවම. දැන් ඒකේ තමයි හිත තියෙන්නේ. ඊට පස්සේ මම දැන් බලනවා දැන් බලන් හිටපු මූල කර්මස්ථානයත් හුස්ම ගන්නත් පේනවා. ඒ වුණාට හිත තියෙන්නම ෆෑන් එකේ ස්වාමීන් වහන්සේ. දැන් මොකෝ ඉතින් දිගට මහන් විදිහට මම දැන් ආයෙ බලනවා මූල කර්මස්ථානේ. ඒකත් පේනවා. මම දැන් හිතුව ඉස්සල්ලාම මුලදී නම් ඉරිටේෂන් එකක් ආවා. මොකද මේ ෆෑන් එකක් උඩින් ඉඳන් ඉන්නේ කියලා. ඊට පස්සේ මම දැන් ඔක දිහා බලාගෙන හිටියා. මම ඒකත් දැනගත්තා මට දැන් තද වුණා කියලා. මේ ඊට පස්සේ මට සිතුවිල්ලක් ආවා. හරි දැන් මූල කර්මස්ථානේ ෆෑන් එක කරගමු කියලා. ඒ සිතුවිල්ලත් එක්ක මේ ෆෑන් එක සද්දෙත් එක්කම හිටියා. එහෙම ඉන්නකොට හිත පිට ගිහින් හුස්මක් දැනුණා. එහා පැත්තේ මේ වියානගේ ඈනුම් හරි නෙව්වා දඟලන ඒවා ඒවත් ඇහුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ භාවනාවේ මූල කර්මස්ථානේ උනේ මේ ෆෑන් එකේ සද්දේ.
ඉතින් මට දැන් මෙච්චර කල් ඔය සතිමත් අත්දැකීම් වල මූල කර්මස්ථානය එහෙම මාරු කරන්න වෙලා තියෙන අවස්ථා නැහැ. මොකද තමයි පළවෙනි එක මට ඊට පස්සේ හිතෙච්ච දෙයක් තමයි මූල කර්මස්ථානයක් කියලා එකක් තියෙනවද? ඒ කෝණේ ඇත්තටම මේ සතිමත් බව මුලදී පුරුදු කරන කෙනෙක්ට විතරක් නේද? එහෙම මූල කර්මස්ථානයක් කියන එකක් අවශ්‍යමද සතිමත් වෙන්න කියලා මට නිකන් හිතුණා. ඒක ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහන්නත් මට හිතුණා. ඒ වුණාට මට මේක ලියා ගන්න බැරි හින්දා ඒක බැරි වුණා. මට ස්වාමීන් වහන්සේගෙන් අහන්න තියෙන්නේ ඇත්තටම මූල කර්මස්ථානයක් කියන එක වැදගත් වෙනවද කියලා. සතිමත් වෙන්න මූල කර්මස්ථානයක් කියලා දෙයක් නැහැ ඇත්තටම. තියෙන්නේ අර දැන් අපිට නිකන් හම්බ වෙලා තියෙනෝනේ ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම හුස්ම ගන්නවා. ඊළඟට කකුල් දෙකක් ඇවිදින්න පුළුවන් මිනිස්සෙක් නම් ඇවිදිනවානේ. ඔන්න ඔය නිකම්මනේ ඔක හම්බ වෙලා තියෙන සත පහක වියදමක් යන්නේ නැහනේ. අන්න ඒක නිසා එහෙම නැත්නම් ඉපදුන දවසේ ඉඳලා හાર્ට් බීට් එකක් සිද්ධ වෙනවා. ඊළාට ඉඳ ගත්තොත් කොහේ හරි ඇඟේ වදින තැන් දැනෙනවා. ඉතින් ඕවා තමයි මූල කර්මස්ථාන විදියට ගන්න. මොකද ඒවා නිකම්ම හම්බ වෙනවා. ඉතින් ওই ෆෑන් එකක සද්දේ මූල කර්මස්ථානයක් කරන්න නම් ওই ෆෑන් එකක් තියෙන තැනකට යන්න ඕනනේ. එහෙම නැත්නම් දැන් ඉස්සර කාලේ තියෙන ওই මොනවාද සමත භාවනා තියලා තියෙන එක මැටි ගුලියක් වගේ එකක් අරගෙන එහෙම නැත්නම් රතු පාටෙන් නිල් පාට මොන හරි රවුම් ඇඳලා ඒ වගේ දෙහිම මොන හරි එක එක දේවල් අල්ලගෙන ඒව හරහා සතිමත් කියන්නේ ඒගොල්ලෝ නම් ඒ සමාධිය වඩලා තියෙන්නේ ඒක අරමුණක් මොකක් හරි අල්ලගෙන ඒක දිහා බලන් ඉඳලා තියෙනවා. ඉතින් එහෙම දේවල් මුකුත් ඕනේ නැහැ. මේ නිකම්ම හම්බ වෙච්ච හුස්ම තියෙනවා. නිකම්ම හම්බ වෙච්ච මේ කකුල් දෙක යටිපතුල තියෙනවා. ඉතින් ඒ දෙක ඒක අල්ලගත්තා නම් ඒක දිහා බලාගෙන ඒක අර හිත අතීතයට අනාගතයට එහෙම නැත්නම් වෙන තැනකට වෙන දෙයකට යන්නේ නැතුව මේ මොහොතේ තියාගන්න මොකක් හරි එකක් තමයි අල්ලගෙන තියෙන්නේ. ඒතර නිකන් හම්බ වෙච්ච දේ නිකම්ම පෙන්නනවා මෙන්න මේක තමයි හොඳ කියලා. එහෙම නැතුව මූල කර්මස්ථානය කියලා මුකුත්ම එක දෙයක් අල්ල ගන්න ඕනේ නැහැ. ඔය විදියට ඒ වෙලාවේ ලැබුණ මොකක් හරි ඒ වෙලාවේ ලැබුණා නම් ෆෑන් එකේ සද්දේ ඒ වෙලාවේ ආවනම් කුරුල්ලෙක්ගේ සද්දයක් ඒ වෙලාවේ ආවනම් මූදයින් ඉන්නවනම් මූදේ සද්දයගේ ආවනම් එහෙම නැත්නම් ගෙයක් ඇතුලේ ඉන්නවනම් මොකක් හරි හයිවේ එකක් අයිනේ ඉන්නවනම් පාරේ වාහන යනවල සද්ද ඒ වගේ ඕනම දෙයක් අපිට මූල කර්මස්ථානය කරගෙන මෙන්න මේ වෙලාවේ මගේ හිත තියෙන්නේ මේකටයි කියලා මට මේ වෙලාවේ මම රූප බලන කෙනෙක් මේ වෙලාවේ මම සද්ද අහන කෙනෙක්. මේ වෙලාවේ මම ගඳ සුවඳ විඳින කෙනෙක්. මේ වෙලාවේ මම රස විඳින කෙනෙක්. මේ වෙලාවේ මට මේ යටිපතුල මෙහෙම දැනෙන කෙනෙක් කියලා මොකක් හරි මේ වෙලාවේ මොකද්ද කරන්නේ කියන එක මත ඉන්නවනම් ඒක තමයි සතිමත් බව කියන්නේ. ඒත් ওই සතිමත් බව ওই විදිහට ඉන්නකොට දැන් ඕකට අර ලොකුවට ආසාවල් ඇති වෙන දෙයක් අල්ලගත්තත් දන්නේම නැතුව අපේ හිත යන ওই ආසාව පැත්තට. එහෙම නැත්නම් ලොකුවට තරහ යන දෙයක් අල්ලගත්තොත් ඒ වෙලාවටත් යනවා හිත ඒක අල්ලගෙන තරහ වෙනවා. ඒක නිසා තමයි ඔය ආසාව තරහ අඩු දෙයක් වන හුස්ම වගේ දෙයක් අල්ලගන්නේ. දැන් ෆෑන් එක ගත්තාම ෆෑන් එකට ලොකුවට ආසාවක් හරි තරහක් වෙන්නේ නැහැනේ ෆෑන් එකේ සද්දේ. ඒක නිසා ඕක අල්ලගෙන හොඳට සතිමත් වෙන්න පුළුවන්කම තියුණා. සමහර වෙලාවට ඔය ෆෑන් එකේ සද්දේ ටික වෙලාවක් යනකොට එපා වෙලා ඕකට තරහ ගියා නම් අන්න එතකොට ඔය සතිමත් බව නැති වෙලා යනවා. හැබැයි ඉතින් තරහ ගියා නම් තරහ ගියපු බවත් දන්නවනම් ඒකත් ඒ වෙලාවෙත් මගේ හිත මෙන්න මේ වෙලාවේ මට තරහ ගියා කියන එක අල්ලගත්තා නම් ඒකත් තව මේ ඊට වඩා දක්ෂකමක් වෙනවා. මොකද තරහ යන එක අපේ හිතේ ස්වභාවයක්. ආසාව එන එක අපේ හිතේ ස්වභාවයක්. එහෙම දෙයක් ආවා නම් ඒ වෙලාවේ ඒ දේ දැනගත්ත එකත් අරිට වඩා දක්ෂකමක් වෙනවා. මොකද ආසාව තරහ එන එක මගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මගේ හිත මෙන්න මේ විදිහට එක විදිහට තියාගන්න බැරි බව මේ අනාත්ම ස්වභාවය තේරුම් ගන්නත් ඒක තව අවස්ථාවක් වෙනවා. ඉතින් මේ ওই විදිහට එහෙම මේ හිත මොකක් හරි හුස්මේ හරි මොකක් හරි එක අරමුණකම මේකෙම තියාගන්න ඕන කියලා දෙයක් නැහැ. ඒ වෙලාවේ නේන දේ මත සිහිය තියාගත්තා නම් ඒක තමයි සතිමත් වීම කියන්නේ. ඉතින් මොකක් කාලයක් පුරුදු කරනකොට මේ අර එකම අරමුණක ඉන්නකොට ඒ අරමුණේ එක දිගටම තියාගන්න පුළුවන්ද? ඒක එක දිගටම එකම විදියට තියනවාද?
ඒකේ ඇත්තටම සුඛයක් සැපයක් තියනවාද මේකේ පිළීමක් දුකක් එහෙම තියනවාද එහෙම නැත්නම් මේක මට ඕන විදිහට මගේ හිත කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද බැරිද බව උනත් කාලයක් එක දිගටම ඒ අරමුණ දිහා බලන් ඉන්නකොට ඒක හරහා තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් අර සතිමත්ව පුරුදු වෙනකොට ඔහොම කිසිම අරමුණක් නැතුව එන දේ දිහා බලාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඒක නිසා මේ ඔහොම ප්‍රශ්නයක් නෑ වෙන එක බලන් ඉන්න තියෙන්නේ මොනවා හරි. මම හිතන ප්‍රශ්නේ උත්තරේ තේරුණා කියලා. තා ප්‍රශ්න තියෙනවද දන්නේ. කල්පනානි අන්මියුට් වෙලා තියෙන්නේ මට මොනවාද මේ අන්මියුට් කරගන්න බැරි වුණා ඒකයි ස්වාමීන් වහන්සේ මේ මම මියුට් කරා මේ මෙහෙන් එතකොට ආයෙත් පස්සේ අන්මියුට් කරන්න ඒගොල්ලෝ රාජිකා ඉතින් අපිට දෙන්නේ නැහැ කැමති නැහැ කතා කරනවට වැඩි ඒකයි ස්වාමීන් වහන්සේ මේ සායනත් මට තේරුණා කියන එක මම නදීට දීලා පොඩක් ගියා එහා පැත්තට දැන් කතා කරන්නකෝ සායනත් ඉස්සෙල්ලාම හුස්මෙන් ෆෑන් එක ගන්න ඕනේ කියලා ගියේ ඇත්තටම තද වෙලා. ඒ කියන්නේ පුදුම තද වෙලක් උනේ මේ ඉඳලා භාවනා කරන්න ඉඳගත්තාම දැන් ඉන්නේ ෆෑන් එක උඩනේ කියලා. ඊට පස්සේ අර කරන්න දෙයක් නැතිකමට තමයි ඒක දිහා ආගෙන හිටියේ. ඒකත් මම ඉතින් දැනගත්තා මට තද වෙලා තමයි මම ඒ ෆෑන් එක දිහා ආගෙන හිටියේ කියලා. ඊට පස්සේ ඒක දිහා අහගෙන ඉන්නකොට තරහත් නැති වෙලා ගියා. ඊට පස්සේ මං හිතන්නේ ආයේ ඒක අහගෙන ඉඳලා එපා වෙච්ච පාඩේ තමයි හුස්මට ආවේ. ඔය ඉතින් එහෙම තරහ ආපු බව දැනගත්ත එකත් හොඳයි. දැන් ඊළඟ දවසක වුණත් අර හුස්මටම නෙවෙයි මොකක් හරි එන දේ දිහා දැන් මේ වෙලාවේ වුණත් මේ අහන් ඉන්න එක ගැන සත්‍යමත්ව ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ජීවිතේ හැමදාම හුස්ම දිහා බලාගෙන ඉන්න හරි සක්මන් කර හරි ඉන්න බෑනේ. ඒක තියෙන්නේ අර නිකන් අර ලැබ් එකේ ටෙස්ට් ටියුබ් එකක් ඇතුලේ කරනවා වගේ වැඩක් තමයි මේ ඉඳගෙන මේ ඇවිදින ගමන් සතිමත් වෙනවා කියන්නේ. ඊළාට ඒක අපි එළියට දාන ෆීල්ඩ් එකට දාන්න ඕන. මේකේදී පුරුදු කරන එක තමයි ටික ටික එළියට දැම්මහම ඊළාට හැම එකකදීම සතිමත් වෙන්න පුළුවන්. ඔව් ඒක මට තේරුණා. මොකද මට ඒ කියන්නේ මට ඇත්තටම තියන්නේ මට හිතුච්ච ප්‍රශ්නය තමයි ඒක නිකන් ඩවුට් එකක් වගේ ආවේ අපිට ඇත්තටම මූල කර්මස්ථානයක් කියලා වෙන දෙයක් බලන් ඉන්න පුළුවන් නේ කියලා මට හිතුණා. ඉතින් ඒක හුස්මම වෙන්න ඕනේ නෑ. ඉඳගත්ත ගමන් හුස්ම දැනෙන එක වෙනම කතාවක් ඒ වුණාට ඊට පස්සේ දැනෙන්නේ වේදනාවක්. හරි ශබ්දයක් නම් හරිනම් ඒකත් එක්ක ඉන්න පුළුවන් කියලා තමයි ඒ මොන දෙයක හිටියත් අර ඕකේ process එක යනවනේ ඒක නැති වෙලා යනවා එපා වෙලා යනවා හිත පිට යනවා ඉස්තැනට යනවා ওই චක්‍රය කියන එක මොන දේ මොන දේ කර්මස්ථානේ වුණත් වෙනවයි කියලා මට තේරුණා. ඉතින් ඒ අත්දැකීම හොඳයි. වෙන එසවිලත් නෑ ස්වාමීන් වහන්සේ ඒ කාලයක් දැන් මම හිතන්නේ හරි වගේ ඒ නිසා මම වැඩසටහනේ සමාප්ති සිදු කිරීමට පින් අනුමෝදනාව සඳහා නාමන්ත මහත්තයාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං අපවෙනින් වහන්සේගේ කාලයේදී. තෙරුවන් සරණයි. නාමන්ත ඔව් රාජිකා පුණ්‍ය අනුමෝදනාව කරන්න වාට ආරාධනා කරා නදී. හරි බොහොම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. පුණ්‍ය අනුමෝදනාට අවසරයි. තෙරුවන් සරණයි. නිස්සරණවණී අනුග්‍රහයෙන් සිදු කරන ලබන ධර්ම දේශනා කමඨහන් උපදේශ ආදී කුසල දහම් දිනන ප්‍රතිපදාවට පිවිසින් දොරටුවක් ලෙස මේ ආධුනික භාවනා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඔබ වහන්සේලා උතුම් මරණයක් වෙනුවෙන් සකස් වූ ඔබ වහන්සේලාගේ පැවිදි ජීවිතයෙන් කාලය වෙන් කරමින් අප සියලු දෙනා වෙත ඔබ වහන්සේලා විසින් සිදු කළා වූ මේ උතුම් අනුග්‍රහය වෙනුවෙන් ඔබ වහන්සේලා වෙත අපගේ පාදාභිවන්දනා පූර්වක නමස්කාරය වේවා. මේ සියලු කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේලාට නිවන් අවබෝධයේ පිණිස හේතු උපකාර වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනට අනුමැතිය දුන් අවසර දුන් අතිකරුණීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ රැස් වූ සියලු කුසල දහම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා.
නිරෝගී දීර්ඝායු සම්පත්තියක් වේවා මහා නාමයේ පිණිස හේතු සකසේවා සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වාගෙන යාමටත් විශේෂ මානසික දායක වූ අපට වූ සියලු සංවිධායක මණ්ඩලයේ පිරිසට වන්දනා මාසා සතුටුම කමඨාන විසිට කරගන්නා සියලු පිරිසට මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිවන පිණිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු. ඒ වගේම බුද්ධ පරිනිර්වාණය පටන් මේ දක්වා අපවිත් මේ ධර්මය ඇසීමට හේතු සැකසූ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිවන අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා සාදු සාදු සාදු. ඊළඟට මේ ධම්ම දේශනාව කමඨහන් පිළිස කිරීම ආදී කුසල සම්භාරයන් පෙනෙන සියලු පිළිසෙට අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. අප සෑම දිනා නමින් මේ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එසේම අප සැමට කල්යාණ මිත්‍ර ඇසුර නිවන අවබෝධයට අත් වේවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හන්තු මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මහ්‍යං දාතබ්බං. සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ. කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ. සුඛී හන්තු ဒုတိယံ පි ඕකාස වන්දාමි බන්තේ. සුඛී හන්තු တတိယံ පි ඕකාස වන්දාමි බන්තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා. සද්ධා සීලං දයාවාසං බුද්ධ පුතං නමාමහං. සාදු සාදු සාදු. දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.